ප්‍රශ්නවත් ගම්මු ඇදලා. මහා භූත රූප සහ උපාදාය රූප. උපාදාය කියලා කිව්වේ උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතිනවා, නිසා පවතිනවා කියන අර්ථේ. දැන් සතර මහා ධාතු චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. එතකොට චතුන්නංච මහා භූතානං උපාදාය රූප. සතර මහා ධාතුන්ගේ උපාදාය රූපේ. සතර මහා ධාතුව නිසා පවත්නා රූපේ. සතර මහා ධාතුව ඇසුරු කොට පවතින රූපේ. එතකොට ඒ රූපය කවදාවත් සතර මහා ධාතුව එහෙම නෙමෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධර්මතා හතරට කියනවා මහා භූත කියලා. ඒ මහා භූත රූපය නිසා විද්‍යමානයි. මහා භූත රූපයන්ගේ උපාදාය රූපය. ඒ කියන්නේ එතකොට හැම වෙලාවෙම උපාදාය රූප කියනකොට ඒ උපාදාය රූපයක් අපිට හම්බ වෙන්නේ හිතත් සම්බන්ධ වෙලාමයි. හිතේ සම්බන්ධයකින් තොරව උපාදාය රූපයක් නැහැ. අපි කිව්වේ අර අත උපමා කරගෙන ඒ අත දකින්න කිව්ව මොකක් වගේ දකින්න කිව්වේ? ඇහුන්නේ සතර මහා ධාතු වගේ. එතකොට සතර මහා ධාතුව තිබුණාට කවදාවත් හේවණල්ලාවක් වැටෙන්නේ නැහනේ. අනිත් වටපිටාවේ උපකාරය නැතුව ආලෝකයේ පතිත වෙන්න ඕනේ කියන ධර්මතා වලට සාපේක්ෂව තමයි සතර මහා ධාතුවේ හේවණල්ලාවක් පේන්නේ. ඒ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැනක ඇහැ හිත වගේ ධර්මතා උපකාරයෙන් තමයි මේ උපාදාය රූපයක් විද්‍යමාන වෙන්නේ. එතකොට උපාදාය රූපය කියන එක සතර මහා ධාතුව නිසා පෙනෙනව නම් සතර මහා ධාතුව නෙමෙයි. මේ උපාදාය රූප කියනකොට ඇහැ රූප කන ශබ්ද නාසය කියන්න බලන්න කට්ටිය. ඇස රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස. මම හිතුවා ඒකට තමයි නතර කෙරුවේ මම. කාය පොට්ටබ්බේ කියලා කවුද කියලා දුන්නේ මහා උපාදාය රූප කියලා. පොට්ටබ්බේ උපාදාය රූපයක් කියලා කවුද කියලා දුන්නේ? ඕක කියයි කියලා තමයි මම නතර කිරුවේ මම විස්තර කරන්නේ නැතුව. එතෙන්දී පොට්ටබ්බ ධාතුව කියලා කියන්නේ උපාදාය රූපයක් නෙමෙයි මහ භූතයි. මෙතනදී අපි මෙහෙම කතා කරනවා හැම වෙලාවෙම සතර මහා ධාතුව තියෙන තැනක අපිට පේන්නේ හිතට. දැන් ඔන්න අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට තර්කයක් කරන්න පුළුවන් සතර මහා ධාතුව ගැන අපි කතා නොකොට පේන්නේ හිතටයි කිව්වොත්. එහෙනම් අපිට යන්න පුළුවන් ඇඟේ හැප්පෙන්න බෑනේ කියලා තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නේද? ඇයි පේන්නේ හිතට නම් දැන් අපි කෙනෙක් කිව්වොත් ওই සතර මහා ධාතුව ගැන කතා නොකොට අපි කතා කරන්න ගියොත් මේ පේන්නේ හිතටයි කියලා. ඉතින් හිතට නම් පේන්නේ මෙහාට නම් අපිට හැපෙන්න පුළුවන්ද පේන්නද? බෑ නේද? දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එහෙනම් අපිට යන්න පුළුවන් වෙනවනේ මේව හැප්පෙන්න බෑ කියලා. ඒ නිසායි අපි මෙහෙම එකක් කතා කරන්න මේක පටලවා ගන්න එපා. පවතින්නේ සතර මහා ධාතුව පෙනෙන්නේ අපිට උපාදාය රූපයක්. එතකොට හොඳයි. එහෙම.
මට මේක තේරෙන්නේ නැහැ මම. ඔහොම කියන්නේ නිවන් දැකීම පිණිස ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය කියන සූත්‍ර දෙසීම හා සමත විදර්ශනා භාවනාවද අවශ්‍ය වෙන්නේ. අපි කියමු දැන් සෝතාපට්ටි අංග කියලා තියෙනවා 4ක්. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, කල්යාණ මිත්‍ර ඇසුර, ධර්මානුධර්ම ප්‍රතිපන්න. එතකොට සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ගටිතු ධර්මය අහන්නටත් ඕනේ. අහගත්ත දෙයට අනුව හිත මෙහෙවන්න හිතන්නටත් ඕනේ. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය. ඊට අමතරව කලින් කලට හරි වැරදි අහගන්න කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕනේ. තමන් වීරිය කරන්න ඕනේ. කියන සමත විදර්ශනා ධර්මයන් විදර්ශනා ටික හම්බ වෙනවා මනසිකාරේ යන්නම්. ඒ ටික එහෙම කරන්නේ නැහැ. දැන් ඊට පස්සේ මොකද්ද අපි කතා කළේ? මහ භූතයන් තමයි කොතනද කතා කරන්නේ? ඔව්. ඒ කියන්නේ මහ භූතයන් ගැන කතා නොකොට කෙනෙක් අපි කතා කළොත් අපිට මේ ඉදිරියෙන් පේන දේ තියනවා නෙමෙයි, පේන්නේ හිතටයි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්, තර්කයක් නගන්න පුළුවන්. එහෙනම් අපිට හැප්පෙන්න නැතුව යන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි? පේන දේ තියනවා නෙමෙයි, පේන්නේ හිතට නම්. පේන්නේ මෙහෙට නම් මෙහෙට යන්න බෑද? පුළුවන් වෙන්න ඕනේ. නමුත් දැන් මේකට අපිට කාටවත් තර්ක කරන්න බෑ. ඒ කියන්නේ අපි කියන්නේ කතා කරන්න මෙතන ඇත්ත මෙහෙමයි. පවතින්නේ සතර මහා ධාතුව පෙනෙන්නේ හිතට. එහෙම තියෙන තැනක මෙහෙම පේනවා. අපිට මෙහෙම පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි, තියෙන්නේ සතර මහා ධාතුව කියලා අපි කියන්නේ. එතකොට අපි ගියොත් හැප්පෙනවා. හැප්පෙන්නේ සතර මහා ධාතුවේ ඉඳලා පේන්නේ දේ නෙමෙයි. ඒකයි මේ කයට හැම වෙලාවෙම ගැටෙන්නේ පොට්ටබ්බෙමයි යතහබුත ස්වභාවය. අපි කිව්වේ වැලි කැට තියෙන තැනක වැලි කන්දක් වගේ පේනවා. දැන් අපිට වැලි ගොඩක් වගේ කන්දක් වගේ පෙවුනට තියෙන්නේ වැලි කැට. අපි ගියොත් දැන් පේන දේ හිතට තමයි. අපි ගියොත් වැලි ගොඩේ හැප්පෙන්නේ නැහැ. වැලි කන්දේ හැප්පෙන්නේ. අපි හැප්පෙන්නේ කොහෙද? නමුත් වැලි කැට ටිකේ හැප්පෙනවනේ. මොකද වැලි කැට ටික තියෙන ටිකනේ. ඒ ටික හැප්පෙනවද නැද්ද? හැප්පෙනවා. ඒ නිසා යන්න බැරි. එතකොට යමක් පෙනී හිටිනකොට අපි දැනගන්න ඕනේ මෙහෙම අපිට මේ සටහනක් පෙනෙනවා කියන එකෙන් කියනවා මහ භූත මෙතන තියෙනවා. ඒ හින්දා යන්න බෑ මෙතනින් එහාට කියන එක. අපිට යන්න බැරි පැකිලෙන්නේ මහ භූත තියෙන නිසා. මේ සටහන අණුව බලා ගන්න ඕනේ මොකද්ද? මේ හැඩේ මෙහෙම තියනවා කියනකොට මේ පේන දේ තියනවා කියලා නෙමෙයි යායකෙන් දන්නේ. මෙහෙම පෙනෙනවා කියලා කියන්නේ මහ භූත රූපේ මෙතන තියනවා කියන එකයි මේකෙන් කියන්නේ. තේරුණාද නැද්ද? ඒ කියන්නේ කයට ගැටෙනවා නම් ගැටෙන්නේ කෙලින්ම මොකද්ද? තියෙන දේනේ හැපෙන්නේ. තියෙන දේ හැපෙනවා. වැලි අපි යන්න ගියාට වැලි ගොඩ කියන එක අපේ හිතට පෙවුනට අපිට පේන දේ නොතිබුණාට යන්න ගියට යන්න බෑයි තියෙන දේ හැපෙනවා අපිට. එතන තියෙන යමකුත් තියෙනවනේ. මොකද්ද තියෙන දේ? වැලි කැට ටික. ඒ වගේ පේන දේ හිතට තමයි. පේන දේ තියෙනවා නෙමෙයි. නමුත් යන්න ගියොත් හැපෙනවා. මොකේද? සතර මහා ධාතු. එතකොට ඒ නිසයි අපිට යන්න බැරි. සතර මහා ධාතුව ගැන කතා නොකොට කෙනෙක් කිව්වොත් මේ පේන්නේ හිතටයි. පේන දේ තියනවා නෙමෙයි කියලා කිව්වොත් වැරදි. තර්කයක් නගන්න පුළුවන් කාටද? එහෙනම් අපිට යන්න පුළුවන් මේ වැන් හැප්පෙන්නේ නැති වෙන්නේ කියලා. නේද? ඒ පේන්නේ හිතට නම් යන්න බැයිද? පුළුවන්. නමුත් මෙතන අපි යතහභූත ස්වභාවයක් ගැන කියන්නේ. අපිට මෙහෙම පෙවුනට අපිට මෙහෙම පෙනෙන තැනක අපිට නොපෙනෙන බවින් පෙනී සිටිනවා මෙතන තියෙනවා. සැබෑවටම යමක් මොකද්ද? ධාතු. ඒ කියන්නේ අපිට ජලය වගේ පෙවුනට මෙතන සැබෑවටම තියෙනවා යමක්. මොකද්ද? මිරිඟු ස්වභාවය. නැත්නම් හැමතැනම ජලය වගේ පේන්න බෑ. අපිට ජලය වගේ එක පෙවුනේ මිරිඟු ස්වභාවය නිසානේ. ඒ වගේ මහ භූත කියනකොට කවදාවත් අපිට මේ ඇහෙන් දකින්න බෑ.
කයට ගැටෙන ස්පර්ශයෙන්ම මහ භූතය දත යුතුයි මිසක මහ භූතය ඇහෙන් දැකලා මහ භූත ස්වභාවය ගන්න බෑ. කනෙන් අහලා නාසයෙන් ආග්‍රහණය කළා දිවෙන් දැකලා ගන්න බෑ. ඒක ඒව උපාදාය රූප කියන්නේ ඒ ආයතන හරයෙන් බෑ අපිට එන අත්දැකීම් මහ භූතයන් නිසාම හිතට ලැබෙන අත්දැකීම් මිසක මහ භූත නෙමෙයි. මේ හිතේ හැකියාව කර්මජ රූප කියලා කියන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේවට කියනවා කර්මජ රූප කියලා. කර්මජ රූප කියලා කිව්වේ ඇයි? යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් වෙන විදිහේ යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් වෙන විදිහේ රූප හදලා දෙන්නේ අපිට මේ ආයතන ටිකේ. ඒ ආයතනයේ කියන විදිහට තමයි අපිට රූප බලන්න වෙන්නේ. දැන් ඇහැ මෙහෙම හැදුණු නිසායි ඇහැ කියලා අපිට හම්බ වෙන නිසායි අපිට මහ භූත රූපවල මෙන්න මෙහෙම හැඩයක් පෙනෙන්නේ. දැන් මේ ඇහෙන් ධාතුව දිහා බලනකොට අපි මේ අවකාශ ධාතුවේ ගත්තාම ඊටා චූටි රූප කලාප තියෙන්න පුළුවන්. අපිට මේක දැන් මේ ඇහැට පේනවද? පේන්නේ නැහැ. නමුත් ඒට වඩා සියුම් අන්වීක්ෂණයකින් අරගෙන බැලුවොත් අපිට පේනවා. ඒ වගේ දැන් මේ ඇහැ හරහා බැලුවාම අපිට මේ රූපේ සතර මහා ධාතුව තුල මේ වගේ හැඩතල පේනවා. නමුත් මේ ඇහැ මේට වඩා සියුම් වුණොත් මේ පෙනෙන මට්ටම බොරු වෙනවා අපිට. මේ පෙනෙන මට්ටම බොරු වෙනවා. මේ පෙනෙන දෙයිනුත් ඔබ්බේ පේනවා අපිට. ඒට වඩා සියුම් දෙයක් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඒ මට්ටම අපිට ඇත්ත වෙනවා. තව ටිකක් හිතවලුනොත් ඒට ඔබ්බේ යමක් වෙනවා. දැන් මේ අපිට මේ හම්බෙලා තියෙන්නේ මේ ඇහි මට්ටමට මේ ලෝකේ හම්බෙලා තියෙන්නේ. මේ අපිට පේන දේ විපාක විඳින්න වෙන විදිහට වටපිටාව සැකසීලා මිසක මේ විදිහටම ලෝකේ කියලා යමක් තියෙනවා තියෙන එක අපිට පේනවා හැම නෙමෙයි. ඒකයි දැන් සතර මහා ධාතුව තුල නැහැ හැඩතල. පඨවි ධාතුව තුල දිග පඨවි ධාතු, රවුම් පඨවි ධාතු, හතරස් පඨවි ධාතු කියලා එහෙම මුකුත් නැහැ. පඨවි කියලා කියන්නේ තද ස්වභාවය. දිග තද ස්වභාවය කියලා ගත්ත හැකියි. එහෙනම් හතරස් වට අටස් තද ස්වභාවය. එහෙනම් ගලන වැగిරෙන ස්වභාවය බෑ. සතර මහා ධාතුවේ එහෙම නැහැ. එහෙම තියෙන තැනක අපේ හිතට ලැබෙන නිමිත්තක් ඇහැ හරහා හිතට ලැබෙන නිමිත්තක් තමයි මේ දිග බව, හතරස් බව, රවුම් බව, වට බව, නිල් කහ කියලා අපිට පේන්නේ. නමුත් බොහෝ කාලෙක ඉඳලා අපි ඉගෙනගෙන නැහැ කවදාවත් ධාතුව නිසා අපිට පෙනෙනවා කියලා අපි ඉගෙනගෙන නැහැ. අපි ඉගෙනගෙන තියෙන්නේම පෙනෙන දේ මෙහි තියෙනවා කියලා. චූටි වෙනසක් තියෙන්නේ. මේ ආශ්‍රයයන්ගේ වෙනසක් තියෙන්නේ. අපිට වැලි කැට ටිකක් තියෙන තැනක නැත්තම් බාහිර ධාතුව තියෙන තැනක මේ ඇහැ උදව් කරගෙන අපිට පෙනෙනවා මෙහෙම හැඩයක්. එතකොට අපිට මෙහෙම පෙනෙන ධාතුව නිසා මෙහෙම පෙනුනොත් පෙනෙන දේ ධාතුවේ තියෙනව නෙමෙයි. ධාතුව නිසා පෙනෙන්න පුළුවන්. නමුත් පෙනෙන දේ ආපහු ධාතුවට අයිති නැහැ. හේතුවක් නිසා ලැබෙන ඵලය ආපහු හේතුවට අයිති වෙන්නේ නැහැ කිසිම වෙලාවක. නමුත් අපි සසරෙදි කවදාවත් ඉගෙනගෙන නැහැ බාහිරය නිසා තමා තුළට එන සිද්ධියක් දකින්න. හුරුව තියෙන්නෙම මෙහෙන් බාහිර දෙයක් බලන්නමයි. ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රයක්ෂය කියන්නේ කරුණු දෙකක්. මොකද්ද? බාහිර ධාතුව නිසා තමාට පෙනෙනවා ඇහෙනවා කියන සිද්ධියක් වෙනවා කියලා දැක්කොත් ලෝකය කියලා බාහිර යමක් ඉතුරු වෙන්නේ නැහැ.
යම් කිසි කෙනෙක් ආශ්‍රව කියලා කියන්නේ තමන්ට බාහිර යමක් පෙනෙනවා ඇහෙනවා නම් මේක තමයි ආශ්‍රව කියන්නේ. එතකොට ලෝකේ බාහිර වෙනවා. ඉතින් සසර සහ නිවන කියන ධර්මතා දෙක තියෙන්නේ ඔය මත. අපි ගොඩාක් දේවල් අමාරුයි කිය හිතුවට කතා කරුවට මේ ප්‍රභේදය තියෙන්නේ. මොකද්ද? හැම වෙලාවෙම අපිට බාහිරෙන් රූපයක් බලන්නම හම්බ වෙන මට්ටමක් තියෙනවා දකින්න මේ කර්මමයි. බාහිර සද්දයක් අහන මට්ටම කර්මමයි. බාහිර ගඳ සුවඳ ඒ කියන්නේ Tamanට බාහිර ආයතන එකක් හරි හම්බ වෙනවා නම් බාහිර ආයතනයක් ගැන හිතන්න හෝ කියන්න හෝ කරන්න හෝ සිහිය යොමු කරගෙන ඉන්න හෝ හම්බ වෙනවා නම් ඒ කියන්නේ ආශ්‍රව කෙලෙස්. Tamanට තේරෙනවා නම් බාහිරය නිසා Taman තුල පෙනීම ඇහිම් වෙනවා. ඇත්තටම අපිට පේනවා කියන සිද්ධිය මෙහි තියෙනවා නම් හැමෝටම එක විදිහටම පේන්න ඕනේ නේද? දැන් ඉදි කට්ටක් අරගෙන නූල දාන්න කිව්වොත් පුංචි ළමයෙකුට හොඳට පේනවා. ටිකක් තරුණ කෙනෙකුට තව මට්ටමකට පේනවා. වයස කෙනෙකුට තව විදිහකට පේනවා. ඉතින් මෙහි තියෙන දේ, පෙනෙන දේ මෙහෙට අයිති නා. ළමයට පේන මට්ටම අපිටත් පේන්න එපා. වැඩි හිටි කෙනාට පේන්න එපා. ඇයි එක්කෙනෙකුට අඩු උනේ එක්කෙනෙකුට වැඩි උනේ ඇයි? එහෙනම් මෙහෙ නිසා පෙනීම කියන එක ඇහැරා පෙනීම Taman තුලට අවිල්ලා හින්ද නේද මේ වෙනස? දැන් පෙනෙන සිද්ධිය බාහිර සිද්ධියක් වුණා නම් පෙනීම සමාන වෙන්න ඕනේනේ. ඇයි ඉතින් Tamanගේ සම්බන්ධයක් නැති බාහිර තියෙන දෙන්නේ පේන්නේ. දැන් පොඩි ළමයෙකුට ඔන්න ඉදිකට නුර ශනිකව දාන්න පුළුවන්. දැන් අවුරුදු 40 50 ගිය කෙනෙකුට පුළුවන් දෙහෙම. අමාරුයි. ඊට පස්සේ එයාට ඕන වෙනවා අර පොඩි ළමයට පේන මට්ටමට මේ සිවිය හදාගන්න. එක්ක කණ්ණාඩියක්වත් දාගන්න වෙනවා නේ. ඒකෙන් කියන්නේ මේ ඇහැ හරහා ආපු අත්දැකීම තුලින් Tamanට තීරණයක් හම්බෙලා තියෙනවා මිසක මේ ධාතුව පෙනෙන මට්ටම වෙනස් කරගන්න වෙනවා අපිට කියන කාරණාවක් තියෙනවා නේද? ඉතින් මේ තියෙන ධාතුවම පෙනෙනවා නම් කණ්ණාඩිය ඕනේ වෙයිද? ඕනේ නැති. ඇහි ප්‍රශ්නයක් නැහැනේ. පෙනීම කියන එක පෙනෙන දේ බාහිරට අයිති එකක් නම් බාහිර තියෙන දෙයක් නම් පෙනෙන්නේ. කණ්ණාඩි දාන්න ඕනේද? ඕනේ නැහැ. එහෙනම් අනිත්‍ය ඇහි අනිත්‍යතාවයක් පෙනෙයිද? පෙනුනත් ප්‍රශ්නයක් නැහැ. ඇහැ වැඩක් නැහැනේ. එතකොට ඇහැ උදව්වෙන් හරි ඇහැ උදව්වෙන් ලැබෙන අත්දැකීම නම් අපිට හම්බ වෙන්නේ. උතන හොඳට බලන්න බාහිරේ නිසා පෙනීම් කෘත්‍ය ඇවිල්ලා තියෙන හිතටනේ. අපි මෙහෙම කිව්වොත් දැන් ඇහැට ඔබෙන් රූපේ තියෙන්නේ රූපේ ගාවට ඇහැට ඔබෙන් හිත. දැන් මේ හිතේ අත්දැකීමට බාහිර යමක් බාහිර රූපය ඇහැ හරහා තමයි හිතට ලැබෙන්නේ අත්දැකීම. ඒතර පෙනීම කියන එක මෙහෙට ඇවිල්ලා තියෙනවා මිසක දැන් පෙවුණු දෙයින් මෙහාට යන්න පුළුවන්ද? දැන් පේනවා කියලා අපි මෙහෙ බලනවා කියන්නේ මේ සිද්ධිය සම්පූර්ණ අපිට අතහැරලා නෙමෙයිද? තේරෙද කියන්නේ? ඒ කියන්නේ දැන් අපිට මෙහෙම බාහිර පේනවා කියලා බලනකොට ඇහැ හම්බ වෙන්නේ නැහැ, හිත හම්බ වෙන්නේ නැහැ, මේ ධාතුව හම්බ වෙන්නේ මේ මුකුත් හම්බ වෙන්නේ නැහැ. කෙලින්ම අපි නැඹුරු වෙලා ඉන්නේ, පය ගහලා ඉන්නේ මේ පෙනෙන දෙයටම නැඹුරු වෙලා. පෙනෙන දෙයට නැඹුරු වෙලා රූපයක් බැලුවොත් තියෙන ලක්ෂණය බලන්න කවදාවත් චිත්තජයසික ටික අපිට හම්බ වෙන්නේ නැහැ. පේන්නේ මෙහි කියලා හම්බ වෙන්නේ නැහැ. අපිට රූපයක් වෙනවා කියන තැනක කාටද චිත්තජයසික ටික හම්බ වෙන්නේ? හම්බ වෙන්නේ නැහැ. එතකොට උපාදාය රූපය කියලා කියන්නේ හැම වෙලාවෙම සතර මහා ධාතුව නිසා සතර මහා ධාතුවත් හිතට පේන නාම ධර්ම දෙකම එකක් කරලා හිතෙන් හදාගත්ත මට්ටමක් මේ තියෙන්නේ. හිතට පේන මට්ටම. ඒ කියන්නේ අපි රූපයක් කොට ඉන්න තැනද අපි රූපය කියලා හිතාගෙන ඉන්න තැනද
තියෙන්නේ සතර මහා ධාතුව නිසා යථා ස්වභාවයට ගත්ත සතර මහා ධාතුව නිසා පෙනෙන සංඥා මාත්‍රයක්. නමුත් අපි මේ අවස්ථාව පහු කරලා මෙහෙම බලලා මේ තියෙන්නේ. මේකෙදි එක කාරණාවක් අපි තේරුම් කරගන්න ඕනේ. අපිට උපාදාය රූපය කියලා එකක් හම්බ වෙන තැනක ස්කන්ධ පහක් වැය වෙලා එක රූපයක් අපිට හම්බ වෙන්නේ. අපි රූපය බලනවා කියන තැනක ලෝකේ රූපය බලනවා කියන සිද්ධියට ස්කන්ධ පහක් වැය වෙලයි අපිට මේ රූපය කියන එක පේන්නේ. අපිට ලෝකයා රූපය බලනවා කියන තැන තියෙන ස්කන්ධ පහ බැලුවොත් රූපයෙන් අතහැරෙනවා. එහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් කෙනෙකුට මෙහෙම රූපයක් පෙනෙනකොට මෙතන තියෙන ඇත්ත සිද්ධිය තමයි සතර මහා ධාතුවත් ඒ ධාතුව නිසා හිතෙන් අරමුණ විඳලා හිතෙන් හඳුනලා ඒ හඳුනපු දෙයට හිතලා දැනගන්නවා කියන සිද්ධි ටිකක් හිතේ වෙලා මේ ධර්මතා පහ තියෙන තැන ඕක නොදන්නාකම නිසා පේන දේ මේ තියන්නේ කියලා ආපහු මේ නඹුරු වෙලා ඉන්නේ අපි. එතකොට අපිට මෙහෙම රූපයක් අපි එහෙම හිතුවා කියලා ස්කන්ධ පංචකය වෙනස් වෙලා නැහැ. අපිට එක රූපයක් හම්බ වෙන තැනක අපි අර අපෝ තේරණ මට්ටම ගමු මිරිඟුව කියලා මිරිඟු ස්වභාවය දකින්න සතර මහා ධාතු වගේ. ඒ නිසා ජලය වගේ පේනවා කියන ටික දකින්න චෛතසික විඳිනවා හඳුනනවා කල්පනා කරනවා කියන ටික දකින්න ජලය වගේ පේන්නේ හිතට අපිට. හිතේ පහළ වෙන සංඥා. දැන් මේ රූපේ නාමයයි දෙකම උදව් කරගෙන තමයි කෙනෙකුට තිරසංගත සතට බාහිරින් රූපය කියලා එකක් හම්බ වෙන්නේ. එයා මෙහෙම බැලුවට මෙතන එක රූපයක් දැක්කට මෙතන නාම රූප කියලා ධර්මතා දෙකක් තමයි නාම රූප කියන ධර්මතා දෙක තමයි රූපය හැඩට අරමුණු කරගෙන තියෙන්නේ. නමුත් මෙයා මේ රූපය නිසා පහළ වෙච්ච නාම ධර්ම නාම රූප දෙකක් කියලා අවබෝධ කළොත් බාහිර ජලය කියන රූපෙන් මිදෙනවා. අපි මෙහෙම රූපය කියලා අරමුණු කරන තැනක නාම රූප ධර්මතා දෙකක් තියෙන්නේ. ඒ නාම රූප කියන ධර්මතා දෙක දැක්කොත් අපිව මේ රූපෙන් අතහැරෙනවා. ඔය සිද්ධියයි මේ හැම වෙලාවෙම මතක් කරන්නේ. මෙහෙම සිද්ධියක් තව කාරණාවක් තියෙනවා මේ පැටලිල්ල වගේ තේරෙන්නේ. ඔයගොල්ලන් හිතන්න පුළුවන් මම එක වෙලාවකට තව එකක් කියනවා තව වෙලාවකට තව එකක් කියනවා වගේ කියලා. නෑ මං කියන දේ හරි එක තැන කියන්නේ. නමුත් මේ පින්වතුන්ට මේක තේරුම් කරගන්න අපහසුයි කියලා. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හොති මස් උපදායි මං උපජ්ජති කියලා කියන්නේ අවිද්‍යාව තිබුණොත් ලෝකෙට අවිද්‍යාව තිබුණොත් ලෝකෙට මේ පේන අරමුණු රූපයක් හැටියටමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මෙහෙන් වර්ණ රූපයක් තියෙනවා කියන මට්ටම හම්බ වෙන්නේ. මං කියන්නේ එහෙම හම්බ වෙන්නේ නිකන් නෙමෙයි ධර්මතා දෙකක් නිසා. ස්කන්ධ ටිකයි අවිද්‍යාව නිසායි කියන ධර්මතා දෙකම. අවිද්‍යාවට ආපහු ඒ ස්කන්ධ ටිකමයි වැරදියට පෙන්වන්නේ. ඒකයි මේක ලියා ගන්න බැරි. ඇත්තටම පවතින ස්කන්ධ ටික අවිද්‍යාව මිශ්‍ර වෙලා වැරද්දක් පෙන්වන්නේ ඒ ස්කන්ධ ටිකේම. අපි අර වෙනද කතා කරන උපමාව තියෙන්නේ දැන් ඈත පඹයක් ඉන්නවා නම් දැන් පඹයා කියන තැන දකින්නකෝ ඇත්තම තියෙන සිද්ධිය. මොකද්ද ඇත්තම සිද්ධිය? ඔන්න මුට්ටි කෑල්ලක් තියෙනවා, කෝටු කෑල්ල ටිකක් බැඳලා තියෙනවා, කමිසයක් එල්ලලා තියෙනවා, කලිසමක් අන්දලා තියෙනවා. ඔන්න ওই කෑලි ටික තියෙනවා දැන්. සත්පුද්ගල නෝ මේ කෑලි ටිකක් තියෙනවා. දැන් ඔය කෑලි ටික තියෙන තැනක අපිට ඒ අරමුණ පිරිසිඳ නොදන්නා කම නිසා පඹයා වූ තැන පඹයා බව නොදන්නා කම නිසා මිනිසයා කියලා අපි දකිනවා.
දැන් හොඳට බලන්න මිනිස්සයා කියලා අපි දකින්නෙම ආපහු අර පඹය උතනමයි. හැබැයි මිනිස්සයා කියලා දකින්නකොට දැන් කාරණා දෙකක් තියෙනවා. ඇත්තටම තියෙන ස්කන්ධ ටිකත් නොදන්නාකම කියන කෙලෙසියත් දෙකම එකතු වෙලා අපිට පඹය පේන්නේ. තේරෙනවද? දැන් පඹය කියන එක අපිට මේ පඹය තියෙන තැනක මිනිස්සෙක් පේන්නේ කොහොමද? පඹය ඌතන පඹය හැටියට දැක්කොත් මිනිස්සෙක් ඉන්නවද? නෑ. පඹය නැතුව අවිද්‍යාව විතරක් තිබුණොත් මිනිස්සෙක් ඉන්නවද? නෑ. අවිද්‍යාවට පතිත වෙන්න තරක් තියෙන්න බෑ නේද? අවිද්‍යාවයි ඇත්තටම පවතින ස්කන්ධ ටිකයි දෙකම එකතු වෙලා නේද අපිට මිනිස්සෙක් හැටියට පේන්නේ. ඔන්න දැන් අපිට මිනිස්සෙක් හැටියට පෙනෙන තැනක ඇත්තටම පවතින ටික කියන්න ගියොත් මොකද වෙන්නේ? මෙතන තියෙන්නේ පඹය. මේ පඹය නොදන්නාකම නිසා මිනිසයා කියන අදහසක් ඇති වෙලා. දැන් මිනිසයා කියන අදහස නැති කරන්න නම් කොහොමද වෙන්නේ? ඇත්තටම තියෙන ස්කන්ධ ටිකත් කෙලස් ටිකක් දෙකම නිසා නම් මිනිසයා කියන අදහස ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම තියෙන ස්කන්ධ ටික නැති කරන්න අපිට බෑනේ ජීවිතේ තියෙනකම්. නමුත් අපිට කෙලෙස් නැති කරන්න පුළුවන් නේ. අපි මොකද කරන්නේ? පඹය කියන තැන පඹය බව පිරිසිඳ දකිනවා. පිරිසිඳ දකිනකොට නොදැකීම කියන කෙලෙසිය අතහැරෙනවා. එතකොට මිනිසයා කියන අදහස නැති වෙනවා. ඇයි ඒ? මිනිසයා කියන අදහස ඇති උනේ ධර්මතා දෙකක උපකාරයි. තනියම ඇති වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන කෙලෙසිය තනියම තිබිලා මිනිසයා ඇති වෙනවද? නැහැ. අවිද්‍යාව නැතුව පඹය විතරක් තිබුණොත් ඇති වෙනවද? නැහැ. මේ දෙන්න නිසාම නම් ස්කන්ධයි කෙලෙසයි කියන දෙන්න නිසාම නම් අපිට මිනිසයා කියන අදහස ඇති උනේ. මේ දෙන්නම හෝ දෙන්නගේ එක්කෙනෙක් හෝ නැති වුණොත් මේ දෙන්න නිසාම ඇති වෙච්ච එක නැති වෙනවනේ. ඒ හින්දා දැන් පඹය කියන තැන අපිට නැති කරන්න බෑනේ. අපි නැති කරනවා කෙලෙසේ. මොකද්ද? පඹය බව නොදැකීම කියන කෙලෙසේ නැති කරනවා. පඹය බව දකින්නවා අපි. ඔන්න ඒ දැකපු නිසා ස්කන්ධ ටික තිබුණාට ස්කන්ධය කෙලෙසේ දෙන්නම උදව් වෙලා ඇති වෙච්ච මේ ස්කන්ධය ඇති වෙන්නේ නැහැ දැන්. මනුෂ්‍යය කියන අදහස දැන් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ මනුෂ්‍යයා කියන අදහස අපිට ඇති උනේ පඹය කියලා කියන තැනම ඇත්ත නොදකීම කෙලෙසෙත් උදව් කරගෙන. දැන් මනුෂ්‍යයා කියන අදහස නැති උනේ පඹය කියන තැනමයි ඇත්ත දැකලා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තණ්හාව උපදින්නේ කොයිද පවතින්නේ කොයිද? ඇහැ. රූප චක්කු විඥාන. මේ තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද? ඇහැ රූප චක්කු විඥාන. ඕකෙමයි නැති වෙන්නත් ඕනේ. ඒ වගේ දැන් අපිට පඹය උතන වගේ සැබෑවටම තියෙන සතර මහා ධාතුවක්. ඒබඳු රූපයක් ඇසමුවට ආවහම හිතෙන් විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් කියන ගති ටිකක්. කියන ස්කන්ධ ටිකත් මුල් වෙලා මේ ටික නොදන්නාකම කියන කෙලෙසියත් මුල් වෙලා මේ දෙකම එකතු වෙලා තමයි මෙහෙන් රූපයක් පේන්නේ. බාහිර මේ ස්කන්ධ ටික මෙහෙම හැදෙනවා කියලා හැදෙනවා. දැක්කත් නැතත් වෙනවා. ওই ටික නොදන්නා ওই ටිකත් ඕනේ, ඒ ටික නොදන්නාකමත් ඕනේ. ඒ දෙකේම කෘත්‍යය තමයි මොකද්ද? මිනිසෙක් පේනවා වගේ මේ කෙනෙක් පේනවා. නැත්නම් මේ ඉදිරියෙන් යමක් පේනවා අපිට. කියන තැන නිර්මාණය වෙලා. දැන් අපිට මේ ධාතුව දිහා බැලුවාම ස්කන්ධ ටික පහළ වෙන එක නැති කරන්න පුළුවන් ජීවිතයේ තියෙනකම් බෑ. දැන් අපිට පුළුවන් නොදන්නාකම නැති කරන්න. මොකද්ද නොදන්නාකම? මේ ස්කන්ධ ටික හැටියට දකින්නවා. දැක්කහම වෙනවා මොකද්ද? මේ ස්කන්ධ ටිකත් නොදැකීම නිසා මෙහෙම බලපු සිද්ධිය ඇතහැරෙනවා අපිට. තේරෙනවද? ස්කන්ධ ටිකත් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
ජීවත් වෙ ඉන්නකොට අපිට ගන්න තියෙන මොකද? කෙලෙස් නැති කරන එක විතරයි. ස්කන්ධ නැති කරන්න බෑ. ක්ලේශ පරිනිර්වාණය කරන්න පුළුවන් කියලා කිව්වේ. මොකද රහතන් වහන්සේ නමකට රහත් වුණා. සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම හැඩතල පේනවා. ඒකේ දෝෂයක් නැහැ. නමුත් ඒ සිද්ධිය දන්න නිසා, ඒ ඇත්ත දකින්න නිසා, අවිද්‍යාව නැති නිසා, කෙලෙස් නැති නිසා මෙහෙම බලන එක නැහැ. පඹය ඌතන පඹය බව පේනවා හැමෝටම. අවිද්‍යාව පඹය බව නොදන්නාකම තිබ්බොත් තමයි මිනිස්සයා කියලා මෙහෙම බලන්නේ. මිනිස්සයා කියලා බලන බව ඇති වෙලා තියෙන්නේ පඹයයි කෙලෙසුයි කියන ධර්මතා දෙකෙන්. ඒකෙන් ඇති හැටි පඹය ඌතන පඹය බව දැක්කහම මිනිස්සයා කියලා බලන ගතිය නැති වෙනවා. හැම වෙලාවෙම ලෝකේ උපාදාය රූප කියලා කියන්නේ මහ භූතයන් නිසා පෙනෙන රූප කියලා කියන්නේ මෙන්න මෙතෙන්දි ගණ්ඩ යතහා භූත ස්වභාවය තමයි සතර මහා ධාතුවත් ඒ සතර මහා ධාතුව නිසා හිතට පහළ වෙන වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකක් තියෙන යතහා භූත ස්වභාවය. මේ ධර්මතා දෙක නොදන්නා කෙනාට මේ හිතේ තියෙන ගති ටික පේන්නේ රූපයක් හැටියට. එතකොට සතර මහා ධාතුව නිසා පහළ වෙච්ච නාම ධර්ම ටික ඒ කියන්නේ දැන් ධාතුව නිසා මෙහෙමනේ පෙවුනේ. ඒ පේන සිද්ධියේම එයා බලන්නේ දැන් අවිද්‍යාව නිසා මෙහෙ කියලානේ. ඔන්න ඔතනයි තියෙන මේ ගැටලුව. ඒ පේන දේ උපාදාය රූපය කියලා. උපාදාය කියලා කියන්නේ මහ භූතයන් නිසා පෙනෙන රූපය කියලා ලෝකයට හම්බ වෙන තැනක. අපිට මෙහෙම දකින්න තැනක. ගත්තාම ඔතන යතහා ස්වභාවය ගවේෂණය කරන්නට ගියොත් ස්කන්ධ පංචකයක් තියෙනවා. අපිට රූපයක් පේනවද හිත නැතුව? නෑ. අපිට රූපයක් රූපයක් පේනවද වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම නැතුව? නෑ. දැන් මෙතනදී අපි හිතන්නේ අපිට මෙහෙම රූපයක් පේනවා, ඇහැ තියෙනවා, මෙහෙම පේන රූපයක් තියෙනවා, හිත තියෙනවා, ඒ නිසා මේ පෙනෙනවා කියලා. දැන් මේ සිද්ධිය ගැන බලන්න. මෙන්න මේ සිද්ධිය ගැන හොඳට සියුම්ව හිතන්න. දැන් ඇහැ, හිත, රූපය කියන ධර්මතා තුනක් ගැන අපි හිතනවා. ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා ස්පර්ශ වුණා කියන්නේ අපිට පේනවනේ. දැන් ඇහැ උපදින්න ඉස්සර වෙලා, හිත උපදින්න ඉස්සර වෙලා අපිට රූපයක් ගැන දන්නවද අපි? රූපය කියලා එකක් ගැන දන්නවද? දන්නේ නැහැ. එහෙනම් මේ පේන අරමුණේ රූපය ගැන දැනුම ආවේ කොහොමද අපිට? ස්කන්ධ පහකින් තොරව රූපය ගැන දැනුමක් එන්න පුළුවන්ද? බෑ. ස්කන්ධ පහක් වැය වෙලා නේද රූපය කියලා දැනුමක් එන්නේ. දැන් ඇහැ නිසා, රූපය නිසා, හිත නිසා කියනකොට දැන් ඇහැ ගැන දැනගත්තේ කොහොමද? ඇහැ ගැන දැනුම ආවේ කොහොමද අපිට? ඒ ස්කන්ධ පහක. රූපය ගැන දැනුම එන්නේ කොහොමද? ස්කන්ධ පහක. හිත ගැන දැනුම එන්නේ කොහොමද? ස්කන්ධ පහක. දැන් ඔය එකක් ගානේ දැනුම එනවා නම් වෙන වෙනම අපිට ස්කන්ධ පංචකයක්ම ඕනේනේ. ඕනේ නේද? ඕනේ. දැන් එක ධර්මතාවයක් ඇති උනේ කොහොමද?
එක ධර්මතාවයක් හම්බුනාට පස්සේ ස්කන්ධ උපදින්නේ කොහොමද එහෙනම් අපිට? තේරෙන්නද කියන්නේ? ඒ කියන්නේ අපි රූපේ තියෙනවා, තියෙන රූපය නිසා අපි අරමුණ විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා, දැනගන්නවා කියලානේ හිතන්නේ. දැන් ඔන්න තියෙන රූපය විඳින්න පුළුවන්, හඳුනන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඔන්න රූපය හම්බුනාට රූපය හම්බුනේ මොන හිතටද? මං අහන ප්‍රශ්නේ. දැන් උගලට රූපය කියලා දැනුමක් ආවට පස්සේනේ රූපය විඳින්න හඳුනන්න පුළුවන්. දැන් රූපය කියන දැනුම ආවේ. දැන් රූපය හම්බුනාට පස්සේ ඔන්න විඳින්නේ. දැන් රූපය ඉස්සෙල්ලා හම්බ වෙනවා. දැන් අරමුණ විඳින්න පුළුවන්. හඳුනන්න පුළුවන්. කල්පනා කරන්න පුළුවන්, දැනගන්න පුළුවන්. දැන් රූපය හම්බුනානේ. ඔය රූපය හම්බුනේ මොකේද දැන්? දැන් මං අහන්නේ රූපය ගැන දැනුමක් අපිට ආවට පස්සේනේ ඒක විඳින්න පුළුවන්. දැන් ඔන්නේ විඳිනවා හඳුනනවා කියන මේ හතර ස්කන්ධ ටික ඊට පස්සේනේ. දැන් හතර ස්කන්ධ ටික රූපය හම්බුනාට පස්සේනේ ආවේ. ඕගලට රූපය හම්බ වුණේ මොන හිතටද දැන්? කොහොමද හතර ස්කන්ධයකින් තොරව ඉස්සෙල්ලා රූපය හම්බුනේ දැන්? තේරෙන්නේ නැද්ද මං කියන්නේ? හරි මං අහන ප්‍රශ්නේ මේකයි දැන් මේ මලක් දැක්කහම ඒ මල විඳින්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්, මල කියලා හිතන්න පුළුවන්, දැනගන්න පුළුවන්. ඔන්න මල විඳින්න හඳුනන්න කල්පනා කරන දැනගන්න පුළුවන්. මල තමයි රූපය, ඒක විඳින එක වේදනාව, හඳුනන එක සංඥාව, හිතන එක සංකාරය, දැනගන්න එක විඥානය. රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඔය මල කියලා ඕගලන්ට පෙවුනේ කොහොමද? හරි, දැන් මල පෙවුනට පස්සේනේ ඕගොල්ලෝ විඳින්නේ හඳුනන්නේ. දැන් මලනේ හම්බ වෙන්නේ. වටාපත ගන්න. දැන් මේ වටාපත මේ රූපේ පේනවනේ. පෙවුන එක විඳින්න පුළුවන්නේ. දැන් ඉස්සෙල්ලා විඳලා පස්සේ පේනවද? පෙවුනට පස්සේ විඳිනවද? හරි. එතකොට පෙවුන දෙන්නේ රූපේ. ඊට පස්සේ විඳින්නේ. හරි. දැන් පෙවුනේ මොකේටද? නාම ධර්ම නැතුව පේනවා රූපේ විතරක්. දැන් පෙවුනට පස්සේ නේ විඳින්නේ. තේරෙන්නේ නැද්ද කියන එක? දැන් ඉතින් එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද? දෙයනේ හිත දෙකක් තියෙනනේ. දැන් මේක පේන්න එක හිතකුත් ඕනේ. තව හිතකින් විඳින්න හඳුනන්න කල්පනා කරන දැනගන්නත් ඕනේ. කොහොමද මේක වෙන්නේ? නෑ දැන් මේ වර්තමාන වෙන්න බෑ චක්කු විඤ්ඤාණය. තේරෙන්නේ නැද්ද මං කියපු ප්‍රශ්නේ තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ පෙවුණු දෙයකටනේ අපි ඇලෙන්නේ හෝ ගැටෙන්නේ. හරි, ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හිතෙන්නේ. ඒතර පෙවුණ එක හිත දෙකක්ද? ඔන්න ඔය නිසා තමයි මම හැම වෙලාවෙම කියන සිද්ධිය මේ ගැන කියන්නේ මම කියන්නේ අපිට පේනවා කියන තැන නිර්මාණය වෙන්නේ ස්කන්ධ පංචකයක් ඕනේ. ඊට පස්සේ ඒ ස්කන්ධ පංචකයක් හැටි නොදන්නාකම නිසායි පෙනෙන දෙයක් ගැන විඳින්න පුළුවන්කමක් අපිට හම්බෙන්නේ තව හිතකින්. එහෙම නැතුව මේ පෙනෙන අරමුණේම අපිට විඳිනවා කියන සිද්ධියක් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඒ කියන්නේ අපි අද හිතාගෙන ඉන්නේ රූප කියලා යමක් මෙහි තියෙනවා, තියෙන රූප තමයි අපි විඳින්නේ කියලා. නමුත් මෙතනදී මෙහි රූපයක් තියෙනවා නෙමෙයි, අපිට රූපය කියලා හම්බ වෙන තැන ඇත්ත දැක්කොත් මේක විඳිනවා කියන සිද්ධියෙන් අපේ මොනට අතහැරෙනවා. එහෙම වුණොත් තමයි අපිට ගැළවීමක් තියෙන්නේ. අපිට රූපය හම්බ වෙන තාක් අපි රූපය විඳිනවා.
අපිට රූපය හම්බ වෙන තාක් අපි රූපේ විඳිනවා. රූපයෙන් අපි මිදුණොත් අපිට රූපයෙන් මිදෙන්න නම් කොහොමද වෙන්නේ? මේ පංච උපාදාන ස්කන්ධය නැත්තම් ස්කන්ධය අවබෝධ කරගන්න වෙනවා. අපිට මලක් කියලා යමක් පෙනෙනවා නන්නේ විඳින්න පුළුවන්. මලක් කියලා රූපයක් හම්බ වෙනවා නම් ඒ රූපය අපිට විඳින්න පුළුවන්. දැන් මලක් කියලා බලන තැනක, පේන තැනක අපි වෙනද වගේ විඳින්න නැතුව මේ මල පේනවා කියන සිද්ධිය බැලුවොත් අපිට තේරෙනවා මෙතන තියෙන ස්කන්ධ පංචකයක් කියලා. එතකොට මේ ස්කන්ධ පංචකයක් හැටියට දකින්න මිසක අපි මල කියලා දකින්නේ සතර මහා ධාතුවද? එහෙම නැත්නම් ඒ නිසා පහළ වෙච්ච විඳීමද? එහෙම නැත්නම් මේ හැඩේ පේන හැඩතල පේන සංඥාවද? නැත්නම් මේ සංඥාව ආරම්භය මල කියලා හිතන ගතියද? ස්කන්ධ පංචකයේ පැවැත්මක් හම්බෙන්නේ මිසක මල කියලා බහලන්න එකක් නැති වෙයි අපිට. ඒ ටික නොදක්කොත් ස්කන්ධ ටික අපිට ඔක්කොම ගුලි කරලා එක මලක් හම්බෙයි. මලක් හම්බුනොත් උන්න අපිට ඇලෙන්න ගැටෙන්න පුළුවන්. දැන් අපි කිව්වේ මිරිඟුව නිසා හිතට විඳින බවක් හඳුනන බවක් හඳුනනවා කියනකොට වතුර වගේ පේනවා. මරිච කුපමා සංඥා මිරිඟුවක් වගේ කියන්නේ නැති දෙයක් ඇති හැටියට පෙන්වනවා. හිතට ඔන්න සංඥාවක් පහළ වෙනවා. අපි ඒ ගැන හිතනවා. දැන් දැනගන්නවා. ඔන්න බාහිර මිරිඟුව නිසා තමා තුළට දැනුම ආවා. ටිකෙන් ටික ඒ ධාතුවත් ඒක විඳ හැඳුනුවා කල්පනා කරුවා ඔන්න ඔහොම. දැන් මේ ධර්මතා පහ යෙදිලා තියෙන තැනක ඔය ටික නොදැක්කොත් ඔය ටික ඔක්කොම කැටි කරලා අපිට හම්බ වෙනවා එක රූපයක්. මොකද වතුර. දැන් වතුර කියලා එකක් හම්බ වෙන තැනක අපිට හම්බ වෙන්නේ යට තියෙනවා මොකද පහක් යෙදිලා. ඊට පස්සේ ඔන්න වතුර විඳිනවා, වතුර ගැන හඳුනනවා, වතුර ගැන හිතනවා කියලා ටිකක් අපිට පහළ වෙනවා. දැන් වතුර හම්බුනාට පස්සේ අපි වතුර විඳින්නේ. වතුර හඳුනන්නේ, වතුර ගැන කල්පනා කරන්නේ. දැන් මේ අවිද්‍යාව ඇතුලේ ඔක්කොම. නමුත් වතුර හම්බ වෙනවා කියන සිද්ධිය ඇත්ත වුණොත් ඒක නොවිඳ ඉන්නේ නැහැ. වතුර කියන එකෙන් අපේ මනස මිදෙන්න නම් අපිට වෙනවා මොකද්ද මෙතන තියෙන ස්කන්ධ ටික දකින්න නේද? ඒ වගේ මිරිඟුවේ වතුර පේනවා වගේ තමයි අපිට මේ මිනිස්සෙක් පේනවා කියන තැනක. ඊට පස්සේ මේ මිනිස්සයා විඳිනවා නැත්තම් මිනිස්සයා කැලෙනවා ගැටෙනවා කියන සිද්ධියක් අපිට වෙන්නේ. අපිට හැම වෙලාවෙම රූපයක් හම්බ වෙනවා නම් හම්බ වෙන රූපෙන් මිදෙන විදිහට අපි බලන්න ඕනේ. ඒ කියන්නේ ලෝකෙට එක රූපයක් හම්බ වෙන තැනක අපිට තියෙන ධර්මතා පහ. ඇහැ කියලා අපි හිතන්නකෝ. ඇහැ කියලා එකක් හිතන තැනක ඇහැ කියලා දැනුම එනකොට අපිට තියෙනවා ස්කන්ධ පහක්. හිත කියලා හිතන්නකෝ. හිත කියලා හිතන තැන තියෙනවා ස්කන්ධ පහක්. රූපය කියලා හිතන්නකෝ. රූපය කියලා හිතන තැනක තියෙන ස්කන්ධ. එහෙම ඒ ස්කන්ධයට නුවණ ආවොත් උදේවැය දැක්කොත් මෙයාට ඇහැ රූප චක්කු විඤ්ඤාණ මේවෙන් මිදෙනවා මනස. ලෝකෙන් මිදෙනවා මනස. එහෙම නැති වුණොත් ඒ ටික ඇත්ත වෙනවා. දැන් මොන්න ආපහු නිකන් පැටලුණා වගේ තීරලා වගේ ඉන්නේ නේද? එහෙමද? ඈ? තේරුණාද? හැම යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් සමුදය ස්වභාව කොට ඇද්ද ඇතිවීම ස්වභාව කොට ඇද්ද ඒ සියල්ලම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියනකොට උපදින හැම ධර්මතාවයක්ම දැක්කොත් ඇති වෙන ඒවා නැති වෙනවා එකට එකතු කරලා ගන්න බෑ. එකට එකතු කරලා ලැබෙන අත්දැකීමක් නෑ. මොකද මෙහෙම සිද්ධියක් තියෙනවා අපි රූපේ පේනවා කියන තැනක රූපයක් පේනකොට ඇහි කෘත්‍යත් වැය වෙලා
රූපේ කෘත්‍යත්වය වැය වෙලා, හිතේ කෘත්‍යත්වය වැය වෙලා, වේදනා සංඥා සංකාර කියන ඔය ඔක්කොම ටික වැය වෙලා ඕවා නොදන්නා තැන කියලා තමයි රූපේ කියන එක පේන්නේ අපිට. දැන් ආය වෙනම අමුතියෙන් ඇහැ රූපය චක්කු විඥානය කෝවා දකින්න යන්න එපා. ඕව නෑ මොකද. ඊට පස්සේ අපි පෙනෙන සිද්ධියට කැමති වුණා නම් අන්න ඒ වෙලාවේදී ඇහැට කැමති වෙලා, අපි හිතට කැමති වෙලා, චක්කු සම්පස්සයට කැමති වෙලා, චක්කු සම්පස්සෙන් උපදින වේදනාවට කැමති වෙලා, ඒ නිසා උපදින සංඥාවට කැමතිලා කියන සිද්ධි ටික ඔක්කොම එකට තියෙනවා. මොකද පේනවා කියන ධර්මතාවය නිර්මාණය වුණේ මේ ධර්මතාව ටික ඔක්කොම වැය වෙලා නිසා. එතකොට දැන් අපිට ඇහැ කියලා යමක් කතා කරනකොට රූපේ වැය වෙලා, හිත වැය වෙලා, චෛතසික වැය වෙලා, මේ ඔක්කොම වැය වෙලා තමයි ඇහැ කියලා ධර්මතාවයක් ගැන හම්බ වෙන්නේ. ඇහැ කියලා එකක් වෙනම හම්බ වෙන්නේ නැහැ. එතකොට එතනදී අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ මොහොතේදී ඒ ස්කන්ධ ටික යෙදිලා හම්බ වෙන දේ අපි කියමු පේන්නේ ඔක්කොම ස්කන්ධ ටික වැවිලා රූපේ නම් ඒ පේන රූපෙන් මිදෙන විදිහට හිටියොත් ඒ ස්කන්ධ ටිකම මිදිලා වෙලාවට. එයා ඒ ඇහෙනුත් මිදිලා, ඒ හිතෙනුත් මිදිලා, ඒ ඔක්කොම ටිකෙන් මිදිලා. ආයෙ දැන් ඇහෙන් මිදෙන්න වෙනම හිතන්න ඕනේ නැහැ. පේනවා කියන සිද්ධිය නිර්මාණය වුණේ ඇහැ, හිත මේ ඔක්කොම ටික එකතු වෙලා නම් පෙනෙන දෙයින් මිදෙනකොට එයා මේ ඇහැ, හිත, චෛතසික ඔක්කොගෙම මිදිලා වෙලාවට. ඇහැ, හිත මේ ඔක්කොම ටික වැය වෙලා නම් ඇහැ කියන දැනුමක් එන්නේ. ඒ ඇහෙන් මිදෙන්න බලනකොට මෙයා මේ ආපහු රූපෙන් මිදෙන්න හිතන්න ඕනේ නැහැ. ඔක්කොගෙම මිදිලා. නමුත් මෙතනදී අපිට හම්බ වෙන එක දෙයයි හැම වෙලාවෙම. මොකද්ද? රූප විතරයි. ඇහැට ඔබේ පදෙන් රූප විතරයි. රූප හරහා ඇහැත් හම්බ වෙන්නේ අපිට. ඒ නිසා පේන රූපේට අහු නොවන විදිහට හිටියොත් අපි මේ ඔක්කොගෙම ආයතන ටිකෙන් මිදෙනවා. පේන රූපේට අහු නොවන විදිහට, පේන රූපේ මිදෙන විදිහට හිටියොත් ඔක්කොම ආයතන ටිකෙන් මිදෙනවා. පේන රූපෙන් මිදෙන විදිහට ඉන්න තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි, රූපයක් පේනවා කියන තැනක ස්කන්ධ පංචකයක් දකින්න. රූපයක් පේනවා කියන තැනක ස්කන්ධ පංචකයක් දකින්න ගියොත් ඕගලන්ට වෙනවා එහෙ නිසා මෙහෙ ඇති වෙන සිද්ධියක් දකින්න වෙනවා. රූපය කියලා එකක් පෙනෙන තැනක ස්කන්ධ පංචකයක් තියෙනවා කියලා දකින්න ගියොත් මෙහෙන් බලලා කවදාවත් ස්කන්ධ පංචකයක් දකින්න බෑ. එහෙ නිසා මෙහෙට පහළ වෙනවා කියන සිද්ධියක් හම්බ වෙයි. ඒ කියන්නේ රූපේ පේනවා කියන තැනක රූපේ විඳි මෙතන මෙහෙම සිද්ධියක් තියෙන්නේ. ධාතුව නිසා නාම ධර්ම ඇති වෙලා රූපේ පේනවා කියන සිද්ධියකුත් තියෙනවා. ඒක ඒ නාම රූප දෙකම උපකාර කරගෙන රූපය දැකලා ඒ රූපය විඳිනවා කියන සිද්ධියකුත් තියෙනවා. ඕකයි මේ රැවටෙන්නේ අපි. ඒ කියන්නේ මිරිඟුවයි ජලය වගේ පේනවා, ජලය වගේ හිතට පේනවා කියන සිද්ධියක් තියෙනවනේ. ওই ටික ඒ ස්කන්ධ ටිකත් ඒක නොදන්නාකමත් කියන කෙලෙසිය ඇති වෙලා ඒ ස්කන්ධ ටිකට කෙලෙසිය යෙදිලා වතුර කියලා එකක් පෙන්වනවා. ඊට පස්සේ වතුර කියන එක භූමිය කරගෙන රූපේ කරගෙන වතුර විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා, දැනගන්නවා කියලා තව එකක් තියෙනවා. ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියලා අපිට හම්බ වෙන දෙකක් තියෙනවා නේද? මෙන්න මේක. මෙන්න මේ සිද්ධියයි මේ පැටලෙන්නේ ඕගලන්ට. වතුර ගැන විඳින්න ගියොත්, හඳුනන්න ගියොත්, කල්පනා කරන්න ගියොත් ඒක බාහිරින් හම්බ වෙන සිද්ධියක්මයි අපිට. එතකොට මිරිඟු හම්බ වෙන්නේ නැහැ, සිතුවිලි හම්බ වෙන්නේ නැහැ, චෛතසික හම්බ වෙන්නේ නැහැ. කෙලින්ම රූපයක් හම්බ වෙනවා, බාහිරින් රූපය විඳිනවා. පංච උපාදාන ස්කන්ධයේ ලක්ෂණය. තේරෙනවද? ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියලා දෙකක් තියෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් පංච උපාදාන ස්කන්ධය නිරුද්ධ වෙනවා.
පිරිසින් දකින්න පුළුවන්. පංච උපාදානස්කන්ධේ රූපය කියන එක ඇති වෙන්නේ මෙහෙමයි නේද කියලා දකින්න පුළුවන්. රූපය කියන එක නැති වෙන්නේ මෙහෙමයි නේද කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු මිරිඟුවත් ඒ නිසා පහළ වෙන චෛතසික ටිකක් කියන මේ නාම රූප දෙකත් අවිද්‍යාවත් කියන එක එකතු වෙලා තමයි උණු රූපය හැදෙන්නේ. උණු උපාදාය රූපය හැදෙන හැටි. ඊට පස්සේ අවිද්‍යාව නැති වුණොත් මේ ස්කන්ධ නැති වුණොත් මේ රූපය නැති වෙනවා. රූපය නැති වෙන හැටි. දැන් ඒ ඇතිවීම නැතිවීම නොදක්කොත් රූපය කියලා එකක් අපිට ඇති බවටම හම්බ වෙනවා. එහෙම වුණොත් හැම වෙලාවෙම ඒ රූපය අපි විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා, ආයත රූපේ මනසෙන් අරමුණු කරනවා. ආයත රූපය බලන්න එනවා. ආයත රූපය විඳිනවා, හඳුනනවා, කල්පනා කරනවා, දැනගන්න. ආයත රූපය බලන්න එනවා කියලා උඩින්ම කැරකෙනවා එකක. ඔන්න බලන්න එනවා වතුර තියනවා කියලා දැක්කේ. ඒ වතුර වින්දා බලාගෙනම වතුර විඳලා හඳුනලා වතුර හොඳයි කියලා පැත්තකට යනවා. ගිහිල්ලත් වතුර සිහි කරනවා. සිහි කළත් ආයෙත් බලන්න එනවා. ආයෙත් වතුර ගැන බලනවා. ආයෙත් වතුරම විඳිනවා. ආයෙත් පැත්තකට ගිහලා වතුරම සිහි කරනවා කියලා දැන් උඩින් හැසිරෙන්න බැයිද? උඩින් කැරකෙනවා ලෝකේ. හිතෙන් හිතුවත් වතුර වලක ඉන්නේ, ඇහින් දැක්කත් වතුර වලක ඉන්නේ විදිහට ඉන්න පුළුවන්. ඔක තමයි පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ. එතකොට පංචස්කන්ධ ලෝකය කියලා කියන්නේ මේ චක්‍රෙන් මිදෙනවා. වතුර වලින් මිදෙනවා. වතුරෙන්ම මිදෙනවා අය. ඒකට දකින්න තියෙන මොකද මේ නාම රූප දෙක පිළිසින් දකින්න. ditthi visuddhi. මේ අපිට වතුර කියලා හම්බ වෙන තැන විඳිනවා සිහි කරනවා කියලා එකක් මෙච්චර කල් කළේ දැන් වතුර කියලා අපිට හම්බ වෙන සිද්ධිය පිළිසින් දකින්න. ඒ වගේ දැන් අපි මෙහෙම බලනවා මේ මිනිස්සුયો කියලා පේනවා. මිනිස්සුયો ගැනම විඳිනවා, හඳුනනවා, හිතනවා. පැත්තට ගිහිල්ලා මිනිස්සුયો කියලා කල්පනා කරනවා. ආයෙත් ඇවිල්ලා මිනිස්සුයෝම බලනවා, දකිනවා. ආයෙත් මිනිස්සුයෝම විඳිනවා, හඳුනනවා. ආයෙත් පැත්තකට ගිහිල්ලා සිහි කරනවා. ආයෙත් සිහි කරන මිනිස්සුයෝ බලන් දෙනවා. මේ උඩින්ම දැන් එකක කැරකෙනවනේ අපි. කැරක. යම් වෙලාවක මිනිස්සයා කියලා හම්බ වෙන තැන මොකක්ද ඇත්ත කියලා බලන්න ගියෝ. අන්න එතකොටයි මේ මං කියන සිද්ධිය හම්බ වෙන්නේ. මේ දැන් ලෝකෙට නෙමෙයි. මේ ලෝකෙ මිදෙනවා නම් යම් කිසි කෙනෙකුට එයාට මේ චක්‍රය හරියන්නේ නැහැ. චක්‍රයෙන් වෙන් වෙන්න වෙනවා. ඔව් දැන් අපිට මිනිස්සෙක් පේනවා. පේන මිනිස්සයා ගැන දැන් තණ්හාව ඇති කරගන්න. පැත්තකට ගිහිල්ලා ආයෙත් මිනිස්සයා ගැන සිහි කරනවා. ආයෙත් බලන්න එනවා. දැන් උකට මම අර කියන්නේ මෙහෙම එකක්. දැන් තිරසංගත සතෙක් පොකුණකට එබුණොත් මොන තමන්ගේ ඡායාව වැටෙනවනේ. දැන් තමන්ගේ ඡායාව හැටියටම දන්නේ දන්නේ නැතිකම හින්දා ඇත්ත නොදන්නාකම හින්දා මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්නව මොකද? තව සතෙක් ඉන්නවා කියලා. ඔන්න ඉන්න සතාට කැමැත්ත අකමැත්ත දෙක ඇති කරගෙන ඉන්නවා. පැත්තකට යනවා. පැත්තකට ගියාම හිතේ එක සිහි කරනවා. හිතේ සිහි කරනකොට එයාට පේන්නේ මේ පොකුණේ ඉන්නවා වගේ, බාහිර ඉන්නවා වගේ දැන් සතා. ආයෙත් බලන්න එනවා. බලන්න එබුණු හින්දා මේ තමන්ගේ ඡායාව වැටෙනකොට ආයෙත් දැන් හරි. මේ ඉන්නේ දැන් එබුණු හින්දාමයි තියෙන්නේ. නමුත් එයා හිතන්නේ මොකද්ද? මේ ඉන්නේ හින්දාම හම්බ වෙනවා කියලා උන්න ආයෙත් හයියෙන් තව ටිකක් හයියෙන් පුරනවා. බුරලා එහෙම කෙනෙක් ඉන්නවමයි කියලා යනවා. දැන් මෙයා දිහා බලන්ද ඇහෙන් බැලුවත් තව සතෙක් ඉන්නවා, හිතෙන් හිතේ සතෙක් ඉන්නවා. මෙයා දැන් දෙන්නෙක් එක්ක නෙමෙයිද ඉන්නේ. මෙයාගේ ලෝකෙ හිස්ද ඔය වගේ වතුර වලවල් 10කට විතර එබුණු බල්ලෝ රෑනක් එක්ක ඉඳින්නේ. ඔය සිද්ධියම නෙමෙයිද මේ කළා තියන්නේ අපි. දැන් සෙනග ගොඩාක් එක්ක මේ ඉන්නේ. ඒ සිද්ධියම නෙමෙයි කළා තියන්නේ. දැන් මේ ඉදිරියේ යමක් පේනකොට මේ අපේම ඡායාව කියලා අපිට පේන්නේ නැහැ. ධාතුව නිසා මනසටම පහළ වෙච්ච මේ ඡායාව කියලා අපි දන්නේ නැහැ. ඇත්ත නොදකිනකොට අර තිරසංගත සතා තමාගේ ඡායාව කියලා නොදන්නකොට දෘෂ්ටියක් ඇති වෙන තව සතෙක් ඉන්නවා කියලා බාහිරින් කෙනෙක් ඉන්නවා කියලා ඒ වගේ මේ මගේම ඡායාවයි කියලා හම්බ වෙනකොට අපි ඒක නොදන්නකොට දෘෂ්ටියක් ඇති වෙන මේ කෙනෙක් ඉන්නවා කියලා දැන් හිතා ගන්නවා. හිතාගෙන බුරනවා කියලා කියන්නේ
එයා බුරනවා වගේ ඉන්න කෙනාට බයිනවා ඉන්න කෙනා එක්ක hina වෙවි ඉන්නවා දැන් මනසේ. ඔන්න දැන් ඇහෙන් බැලුවත් කෙනෙක් එක්ක ඉන්නවා. දැන් පැත්තකට ගියාම ඔන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කියන එකෙන් ඉන්නේ. ඉන්න කෙනා බලන් එනවා. ඔන්න ඇස් ඉදිරි පිටට මේ දහත් වෙනකොට ආයෙත් මේ සංඥාව පහළ වෙනවා. ආයෙත් තමන්ගේ ඡායාව කියලා දන්නේ නැහැ. ආයෙත් හිතා ගන්නවා මෙහෙ කෙනෙක් ඉන්නවා. දැන් අපි ඇහෙන් බැලුවා තව කෙනෙක් ඉන්නවා හිතෙන් හිතුවා තව කෙනෙක් ඉන්නවා. දැන් ওই වගේ අරමුණු 100ක් බැලුවොත් 100 දෙනෙක් එක්ක ඉන්නේ. 1000ක් බැලුවොත් 1000ක් එක්ක ඉන්නේ. ලක්ෂයක් බැලුවොත් ලක්ෂයක් එක්ක ඉන්නේ. ඉතින් ලෝකෙ හිස් නැහැ. බොහෝ පිරිසක් එක්ක ඉන්නේ. නමුත් කවදාවත් අපිට ඒ ශුන්්‍යත දර්ශනය අහු වෙන අර සතාට ඒ සතා තනියම ඉන්න කෙනෙක් කවදාවත් අහු වෙයිද? අහු වෙන්නේ නැහැ. අහු වෙනවා නම් තමන්ගේ ඡායාව කියලා දකින්න ඕනේ. නේද? ඒ වගේ මෙතනදී දැනට කෙටි ක්‍රමයක් තමයි මම මේ උපාදාය රූපය ගැන කතා කළේ. ඇත්ත තමයි අපිට උපාදාය රූපය කියලා හම්බ වෙන තැනක නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන කියන තැනකින් තමයි මිදෙන්න තියෙන්නේ. නමුත් සතර මහා ධාතුව නිසා හිතට පහළ වෙන්නේ නාම ධර්මයි කියන එක අපිට පේන්නේ නැහනේ. ඒකට උපායක් තමයි දැන් මම මෙහෙම මතක් කරන්නේ. දැනට ගන්න මෙහෙම පේනවා කියන මට්ටම. ඒ කියන්නේ තාම අපි දක්ෂ නැහැ ධාතු ඉඳන් මෙහෙට පේන්නේ කියන එක බලා ගන්න. මේ උපායක් මම මේ කියන්නේ. අපිට හුරුව තියෙන්නේ මාස්ත්‍රෝ කියන්නේ කෙලස් කියන්නේ මෙහෙ තියනවා කියන තැනීමයි හුරු. දැන් මෙහෙම තියනවා කියන මෙහෙම බලන ගතිය ඉස්සෙල්ලා නැති කරන්න ඉස්සෙල්ලා ඒකේ බලය අඩු කරගන්න වෙනවා. ඒකට උපායක් හැටියට තමයි මෙච්චර මේ උපාදාය රූපය කියලා බලන සිද්ධිය දිහා බලන්න අපිට මේ පේන දේ බලන්න මෙහෙම පේන තැනක තියෙන සතර මහා ධාතු කියලා බලන්න කියන්නේ. මේකද අයින් කරන්න ඕනේ මෙහෙම බලන සිද්ධියද අයින් කරවන්න ඕනේ කවදා හරි. මේ උපායක් මේ දැන් කියන්නේ මම. ඒ කියන්නේ යම් දවසකදී රූපය කියලා විදර්ශනා කරන්න තියෙන වටපිටාවද අතහැරෙන්න ඕනේ. නමුත් එකපාරට එහෙම කරන්න බෑ. මේ නාම රූප දෙකක් කියන එක දකින්න මට්ටමට එන්න ඕනේ. නමුත් බෑ තාම මෙහි කියන එක බලවත් වැඩි. ඒ නිසා මෙහි තියෙන්නේ කියලා බලන බලය අඩු කරන්න ක්‍රමයක් තමයි මම මේ මහ භූත සහ උපාදාය කියන එක දැනට පෙන්වන්නේ හැම වෙලාවෙම. ඒකෙදි උපාදාය රූපය කියන එක දකින්න කිව්වා මම කොහොමද? ඡායාවක් වගේ කියලා. අත නිසා, බාහිර ආලෝකය නිසා, ඉඩ අවකාශය නිසා, තුන්දෙනා නිසාම පහළ වෙන ඡායාවක්. එතකොට මේ ඡායාව හුදු ඡායා මාත්‍රයක් මිස කවදා සැප දුක් විඳින්න පුළුවන් යමක් නැහැ. ඒ වගේ අත වගේ දකින්න කිව්වා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව. ඒ සතර මහා ධාතුව තියෙන තැනක හිත නිසා ඇහැ නිසා අපිට හැඩතලයක් පේනවා. දිත්තේ දිත්තමතන් කියන්නේ පෙනීම මාත්‍රයක් මිසක කවදාවත් වෙන දේ අල්ලන්න බෑ. මම ඔකට තව උපමාවක් කියන්නේ උපාදාය රූපේ වර්ණ රූපේ කියන එක මෙන්න මේ අදහසින් දකින්න. වතුරක් ගාව තියෙන පොකුණක් ගාව තියෙන ගහක හරි නැත්නම් අපේ මූණ බැලුවොත් වතුරේ ඒ ඡායාව වැටෙනව නේද? හොඳයි ඡායාව අල්ලන්න කියලා අත දැම්මොත් අපේ අත හැපෙන්නේ කොහෙද? වතුරේ. කවදාව ඡායාව අහුවෙන්න පුළුවන්ද? අල්ලන්න පුළුවන්ද? ඒකෙන් සැප දුක් ස්පර්ශ කරගන්න පුළුවන්ද? බෑ. උපාදාය රූපය දකින්න මෙතන දකින්න දැන් මේ එළඹ සිටින තැන වතුර වගේ වතුරේ පතිත වෙලා තියෙන ඡායාවක් වගේ දකින්න මේ පෙනෙන බව. මේ පෙනෙන දේ අල්ලන්න ගියොත් මහ භූතයේ අත හැපිලා හිටී මිසක පෙනෙන දේ අහුවෙන්නේ නැහැ. උපාදාය රූපය කියලා කියන්නේ එබඳු මට්ටමක්. එතනත් වතුරේ පේන ඡායාව උපාදාය රූපයක්. වතුරක බැලුවොත් මූණ බලන්න බැයිද අපිට? පුළුවන්. හොඳයි පේන දේ අල්ලන්න බලන්න. පෙනෙන දේ පෙනීම මාත්‍රයක් මිසක දිත්තමත්තන් වෙන්න ඕනේ. දකින්න දේ දකින්න විතරමයි පුළුවන්. ඒකෙන් කියනවා කවදාවත් ඒක අල්ලන්නවත් බෑ.
ඒකෙන් සැප දුක් විඳින්න බෑ. පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් අත හැපෙන්නේ කොහෙද? වතුරේ. ඒ විදිහටම දකින්න මේ පේන දේ. එතන වතුර වෙනුවට මෙතන දකින්න සතර මහා ධාතුව. පෙනෙන දේ දකින්න මේ පෙනෙන දේ දකින්න පොකුණේ පෙනෙන ඡායාව වගේ. පෙනෙනවා දැන් මෙහෙම. මේ අඩු පහඩුවක් නැතුව කණ්ණාඩියක් ඉදිරි පිටට ගියාම පොකුණකට වැටෙනවාම ඡායාව වැටෙනවා වගේ මේ පේනවා ඡායාව. නමුත් මේ පේන දේ අල්ලන්න කියලා අත දැම්මොත් මේ අත හැපිලා හිටි කොහෙද? සතර මහා ධාතුවේ මිසක උපාදාය රූපේ අහු වෙන්නේ නැහැ. ඒකයි ඒක දිත්තේ දිත්තමත්තන් දැකීම මාත්‍රයක් විතරයි. වතුරේ තියෙන ඡායාව දකින්න විතරමනේ අපිට පුළුවන්. නේද? පැත්තකට ගිහලා හිතෙන් සිහි කෙරුවොත් ඒකද දැකපෙක නෙමෙයි මනෝ සම්පස්යෙන් උපදින එක. ඒකේ ගඳ සුවඳ බලන්න ගියොත් වතුර පල් වෙලා තියෙනවා නම් වතුර පල් වෙච්ච නිසා ගඳ සුවඳ එයි මිසක පෙනෙන දේෙන් ගඳ සුවඳ එනවද? රස විඳින්න ගියොත් වතුරේ තියෙන රස පැණි රස හෝ තිත රසක් තියෙනවා නම් ඒකෙයි මිසක අර ඡායාවේ රසයක් එනවද? අල්ලන්න ගියොත් වතුර ස්පර්ශ වෙයි මිසක අර ඡායාව ස්පර්ශ වෙනවද? ඒ වගේ මේ පෙනෙන දේ වතුර වගේ දකින්න මහ භූත රූපය. පෙනෙන දේ අල්ලන්න කියලා ගියොත් අත දැම්මොත් මහ භූතය හැපිලා හිටි. ගන්ධ සුවඳක් આવුත් මේ මහ භූතයන්ගේ අසුරු කරන වර්ණ ගන්ධ රස ඕජා කියලා තියෙන සුද්ධාෂ්ටක. ඒ නිසා මහ භූත නිසා ඇති වෙන ගන්ධ සංඥාවක් දැනේ මිසක ඒ පෙනෙන දෙයක් නෙමෙයි. රසයක් තිබුණු මේ මහ භූත නිසා උපදින තව රසයක් දිවට දැනේ මිසක මේ පෙනෙන දෙයක් නෙමෙයි. එතකොට පෙනෙන දේ පෙනීම මාත්‍රයක් විතරයි නේද වතුරක තියෙන ඡායාව. ඒ වගේ දකින්ද උපාදාය රූපේ ඔන්න ඔය විදිහට දකින්නකොට මේ උපායය. ඕගොල්ලන්ගේ මෙහෙට බලන්න තියෙන බලය අඩු වෙනවා. මෙච්චර කාලෙ දරුවමයි පේන්නේ, ගෙදරමයි පේන්නේ, අම්මමයි පේන්නේ කියලා මේ ඇත්තම වෙලානේ. මේ ඇත්තම වෙච්ච කෙලෙස්ේ රළුව තියෙද්දි පේන්නේ මෙහෙ කියලා බලා ගන්න බෑ. ඒකටයි මේ උපාදාය රූපය පිළිසින් දකින්න උපායක් මේ කියන්නේ. ඒක පරිලෝව ගන්න එපා. ඔය විදිහට උපාදාය රූපයේ අර්ථ දක්ව ගන්න අර පොකුණට තියෙන මේ උපමා ඔයගලන්ට හරි වටිනවා. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. අරමුණ සම්මර්ෂණය කරනකොට මම මේ ඔයගලන්ට කියලා දෙනවා වගේ කෙනා Tamanට උගන්නන්න. මෙහෙම යමක් පේනකොට සිහි කරගන්නවා වතුරට වැටුණු ඡායාව හොඳට. වතුරක වැටුණු ඡායාව සිහි කරගන්නවා. අනේ වතුරේ තියෙන වතුරටත් හොඳට අංග පසංග ඔක්කොම ඇති මිනිස් රූපේ වැටෙනවා තමයි. නමුත් ඒ වැටුණු මිනිස්යාව රූපේ බල අතදා අල්ලන්න කියලා අත දැම්මොත් අත වතුරේ නම් හැපිලා ඉඳී රූපේ නම් අල්ලන්න බෑ නේද? ඒක උපමා කරගන්නවා. එහෙනම් ඒ වතුර වගේ මෙතනත් පවතින ස්වභාවය සතර මහා ධාතුයි. ඒ ධාතු ඇසුරු කරගෙන මෙහෙම හැඩයක් පේනවා. මේ පේන දේ අල්ලන්න කියලා ගියොත් අත හැපිලා හිටි සතර මහා ධාතු නමුත් පේන දේ අහුවෙන්නේ නැහැ නේද? පේන දේ දිහා බලාගෙන ඉන්නකොට ගඳ සුවඳක් ආවුත් වතුර පල්ලලා තියෙනවා නම් ගඳ සුවඳ එයි. ඒත් මේ පේන දෙයින් එනවා නෙමෙයි නේද? ඒ වගේ මෙහෙම ගඳ සුවඳක් එන මේ පේන දේ ඇසුරු කරගෙන තියෙන සතර මහා ධාතුව නිසා මේ ගඳ සුවඳ එයි. ඒත් මේ පෙනෙන දෙයින් ගඳ එනවා නෙමෙයි නේද? මේ ආයතන වෙන් වෙනවා වේගෙන්. මේ උපමාවෙන් අපි මේ ආයතන එකට බැඳිලා තියෙන කමමයි මේ සංයෝජනේ. ආයතන වෙන් වෙනවා වේගෙන්. ඊට පස්සේ රසයක් දැනුනොත් මේ වතුර පැණි රස හෝ තිත්ත රස නම් ඒ නිසා රසයක් දැනේ මිසක පෙනෙන දෙයින් රස එනවා නෙමෙයි නේද කියලා බලනවා. ඒ වගේ දකින්නවා මේ පෙනෙන දෙයින් රස එනවා නෙමෙයි මේ ධාතුව නිසා එන රස. ඇහැට පෙනෙන දේ අනිත් ආයතනයන්ගෙන් වෙන් කරනවා. අනිත් ආයතන පේන දෙයින් වෙන් කරනවා. ওই විදිහට බලනද මෙහෙම බලනකොට හොඳට නුවණ එනවා. ඒ විදිහට උපමේය දක්ව ඔන්න බලනකොට මේ පේන දේ හුදු පෙනීම මාත්‍රයක් විතරයි. තව උපමාවක් ගත්තොත් අර කියන්නේ දැන් අපේ කර්මයට මේ මැවිලා පේන්නේ. අර මං කිව්වේ අර කුණ්ඩදාන මහරහතන් වහන්සේ ගැන කිව්වේ නේද? කුණ්ඩදාන මහරහතන් වහන්සේ පිටිපස්සෙන් නිතරම ස්ත්‍රියක් යනවා එනවා වගේ අනිත් කටට පේනවා මැවිලා. මේ කර්මජ රූප කියන්නේ ඕවා.
ඒ කියන්නේ කර්මජ රූප වලින් හදලා පෙන්වන ලෝකේ ඔහම. මේ වගේ ධාතුයි අපිට මෙහෙම ලැබෙන නිසායි මේ අපි සැප දුක් විඳින්නේ. එතකොට මේ විදිහට මේ පේනවා කියපු වර්ණ රූපයේ උපාදාය රූපය බලනකොට මේ විදිහට උපාදාය රූපේ බලනකොට පෙනෙන දේ තියෙනවාමයි කියලා ඇත්ත වෙච්ච ගතිය ටිකක් අඩු වෙනවා. පෙනෙන දේ විඳින්න පුළුවන්මයි, පෙනෙන දේ රස බලන්න පුළුවන්මයි, පෙනෙන දේ ගඳ සුවඳ බලන්න පුළුවන්මයි, පෙනෙන දේ අල්ලන්න පුළුවන්මයි කියන ගතිය අඩු වෙනවා. ටික ටික. ඒ ගතිය අඩු වෙනවා කියලා කියන්නේ දුවම වෙච්ච එක අඩු වෙනවා, පුතාම වෙච්ච එක අඩු වෙනවා, රත්තරම්ම වෙච්ච එක අඩු වෙනවා. මේ ගෙවල් දොරවල් වාහන මේ යාන වාහන මිල මුදල් කියලා ඒ වස්තුව එහෙම වෙච්ච ගතිය මේ අඩු වෙන්නේ. ඔන්න ඔය ගතිය අඩු වුණොත් එයාට පුළුවන් ධාතුව තියෙන තැනක මෙහෙට නේද පේන්නේ කියන ටික ඉතුරුවෙන් බලා ගන්න. එදාට මෙහෙ බලන්න ඕනෙම නැහැ. කෙලින්ම යථා ස්වභාවයට හිත තබලා එහෙ නිසා මෙහෙ කියලා බලන්න පුළුවන්. අද මම මේ ඇත්ත වෙනම කියලා ආපහු මේ උපාදාය රූපය මහ භූත නෙමෙයි ඒ නිසා අසුර කරන උපාදාය මට්ටමක් විතරයි කියලා ඕගලන්ට වෙනම මේ කියලා දෙන්නේ උපායක් මේ යථාර්ථයට આવොත් මේ ටික ඕනෙම නැහැ. නමුත් එතෙන්ට ගන්න බෑ. ඇයි අද අපේ සංයෝජනයේ බලවත් වැඩි. උපාදාය රූපයක් නෙමෙයි ඒක මහ භූතයක් වෙලා අපිට තියෙන්නේ. මොකද ඒ තුල පය ගහලා අපි ඉන්නේ. අපිට මේ වතුරක වැටලා තියෙන ඡායාවක් නෙමෙයි මුළු ආත්ම භාවයෙම තියෙන ඡායා මාත්‍රයක් නෙමෙයි මුළු ආත්ම භාවයේ තියෙන ජීවිතයක් වෙලා මේ වර්ණ සටහන තියෙන්නේ. දිත්තේ මත්තන් නෙමෙයි අපිට ආයතන 6 නෙමෙයි ආයතන 6ට වැඩි තව ආයතන දෙන ඒවත් ඔක්කොම ක්‍රියා කරන්න පුළුවන් එකක් ඇටියට තියෙන්නේ මේ ආයතනේ. ඉතින් ඒ බඳු තැනක අපේ මනස තියෙන නිසා ඒ බලය අඩු කරන්නයි මේ විදිහට මේ පෙන්වන්නේ. එතකොට හොඳට මතක තියාගන්න දැනට බලන්න උපාදාය රූපය කියන තැනින් ඇහැට පෙනෙන උපාදාය රූපයක්, කනට ඇහෙන උපාදාය රූපයක්, නාසයට දැනෙන උපාදාය රූපයක්, දිවට දැනෙන උපාදාය රූපයක්. හැබැයි කයට ගැටෙන එක මහ භූතයි. එතකොට ඇහැට පෙවුනොත් ඡායාවක් අත දැම්මොත් නම් වතුර හැප්පෙනවමයි. ඡායාව හැප්පුන්නේ නැතුව වතුර හැප්පෙනවා. ඒ වගේ ඒ උපමාවල් අරගෙන මේ අරමුණු දකින්න වෙලාවට විදර්ශනා කරන්න. හිතට සිහි වෙනකොට දරුවා කියලා සිහි වෙනකොට හොඳට දකින්න. හිතට සිහි වෙන අරමුණේ දරුවා කියලා පේන සටහන හොඳට ගන්න. මේ සටහන පේන්නේ හිතට නේද? ඒ දරුවා අල්ලන්න කියලා ගියොත් මේ අත හැපිලා හිටි සතර මහා ධාතුවේ නමුත් මෙහෙම සටහනක් ඒ ධාතුවේ නෑ නේද? මනෝමයෙන් හිතනවා. බලන්න කියලා ගියම ඒ ධාතුව නිසා මෙහෙට පෙනේ මිසක පේන දේ අල්ලන්න කියලා ගියත් අර අත වතුර හැපිලා හිටනවා වගේ ධාතුවේ හිටි එහෙනම් එහෙ තියනව නෙමෙයි මෙහෙට නේද? එහෙම යනකොට හොඳට පේනවා තියෙන්නේ වතුර ඡායාවක් පෙනීම මාත්‍රයක් මිසක තියනව නෙමෙයි කියන එකෙන් පේනවා. මේ විදිහට ඔන්න ওই විදිහට ටික මේ යද්දීෙද්දි වටපිටාව බලද්දි පෙනෙද්දි හොඳට මේ උපාදාය රූපය කියන එක පිරිසිදු දකින්න උත්සාහවත් වෙන්න. උපාදාය රූපය කියන එක පිරිසිදු දකින්න කියන්නේ හරයක් නැති බවින් පේන්න ඕනේ. හරයක් නැහැ කියන්නේ ජීවිතයේ පිහිටක් සරණක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් වතුරක තියෙන ඡායාව දැක්කා කියලා ඒකට පිහිට සරණක් ලබා ගන්න පුළුවන්ද? හීනෙන් ඕගලන්ට මොන හරි රූපයක් වුණාම ඒ හීනෙන් ඕගලන්ට මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්ද ඒ රූපවලින්? බෑ. ඒ හීනෙන් පේන මට්ටමේ රූපමයි මේ. සප්නෝපමා කාමයේ කියන්නේ හීනයක් වගේ කියලා කියන්නේ. මේද හීනයක් ඒද හීනයක්. මේ හැඩේ හීනෙන් දැක්කොත් අපිට කොහොමද පේන්නේ? මේ විදිහටමයි. මේ හැඩේ හීනෙන් දැක්කොත් කොහොමද පේන්නේ? හීන. දැන් දැක්කොත් ඒත් මෙහෙමමයි. දැන් එතකොට හීනෙනුත් මෙහෙමනම් පේන්නේ හැබැයිටත් මෙහෙමනම් පේන්නේ කෝකටද හීනේ කියන්නේ? ඇයි මේකට හීනේ කියන්නේ? ඇයි මේකට ඇත්ත කියන්නේ? ඒකට හීනේ කියන්නේ ඇයි? හරි. හීනෙන් දැක්කොත් මේ හැඩේ මෙහෙමම පේනවද නැද්ද? ඒ පේනකොට මේක වටාපත කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. එතකොට පේන්නේ මේ හැඩේම නම් හිතෙන්නේ වටාපතම නම් ඒක හීනයක්ලු. දැන් පේන්නේ කොහොමද? ඒත් මේ හැඩේම පේනවා දැන් වටාපත කියලා හිතනවද නැද්ද? හිතෙනවා. දැන් හැබැයිට පේන්නේත් එහෙමනම්. දැන් මේකේ එකක් හීන එකක් ඇත්ත උනේ කොහොමද? ප්‍රශ්නේ හරි. ප්‍රශ්නයක් නේ.
පේන්නේ එකම විදිහට දැනගන්නේ එකම විදිහට එක පැත්තකට හීනලු එක පැත්තක් ඇත්තලු. ඉතින් හීන වෙනවා නම් දෙපැත්තම හීන වෙන්න ඕනේ, ඇත්ත වෙනවා නම් දෙපැත්තම ඇත්ත වෙන්න එපා. මොකද්ද? මට තේරෙන්නේ. ඒ කොයි වෙලාවටද? හීනේ. ඒක දැන් එහෙනම් දැනුත් හීනයකේ හීනයක් වෙන්න බෑ. එහෙනම් මේක ඇත්ත වෙන්නත් ඒක බොරු වෙන්නත් බෑනේ. එහෙනම් මේ ලෝකේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියලා තියෙන්න පුළුවන්ද ඔයගලන්ට? බෑ. එහෙනම් යන්න එපා කවුරුත්. ඉතින් හීන නම් යන්න ඕගලන්ට එහෙම දේවල් තියෙනවද? හීනෙන් නැගිට්ටාම ඒ දේවල් වලට ආපහු හොයාගෙන යනවද ඔයගොල්ලෝ? මං අහන්නේ ඒව ඇත්තටම ඔය කතා කරන විදිහට හීන නම් දැන් යන්න මොනවද තියෙනවද ඔයගලන්ට? එහෙනම් යන්නේ? යන්නේ කොහෙද එන? නැති තැනක් එයා හීනෙන් දැක්කහම පුළුවන් ද නැති තැනක්ම වගන යන්න හීනෙන් දැකපු එක හොයාගෙන බෑ. එහෙනම් දැන් යන්නේ. ඒ කියන්නේ මේක ඇත්ත වෙලා නේද? ටිකක් හරි. හීනයක් කියලා කිව්වට අපේ කටබරුක දිවබරුක කියන්න බෑ කියනවා. මේ ඒ දැකපු එකට හීනයක් කියලා රැවටෙනවා. මේකට දැන් මං ඉදිරිපිට ඔයගොල්ලෝ හීනයක් කිව්වට මේක හීනයක් නෑ. ඔයගොල්ලන්ට මේක ඇත්ත වෙලා කියන එක කියනවා. තව ටිකකින් යන්නේ එකේ. හීනයක් නෑ යන්න තරක් නැති වෙන්න ඕන. ඒ අහුවෙන සතර මහා ධාතුවනේ. හීනෙදිත් නෙමෙයි දැන් අහුවෙන්නෙත් නෑ. හීනෙදිත් පේන සිද්ධිය ගැන මං ගානේ අල්ලන එක නෙමෙයි. මම අහුවේ පේන සිද්ධිය ගැන. හීනෙන් අල්ලන එකක් ගැන කිව්වේ නෑ. නමුත් හීනෙනුත් වටාපත ඇල්ලුවොත් ඒ ස්පර්ශයම දැනෙනවා. මනසටත් ඒ ස්පර්ශයම දැනෙනවා. නමුත් මේ අවස්ථාවේදී මම ස්පර්ශය ගැන නෙමෙයි කිව්වේ පෙනෙන දේ ගැන. හීනය කියන එක හීනයක් වුණොත් සැබෑවටම අද මේ දකින්න මේ පේනවා කියන මට්ටමත් ඕගලන්ට හීනයක් වුණොත් ඇත්තටම ඕගලන්ට යන්න තැනක් නැති වෙනවා. එහෙම වුණොත් මේ දැන් හිතපු තැන ඉඳලා මේ දැන් පිරිනුවම් පාන්න පුළුවන් ඕනම කෙනෙකුට. එහෙම උනේ නැහැ කියලා කියන්නේ කෙලෙස් වලට මනසට බොරු කරන්න බෑ. අපි වචන කිව්වට ඒකට හීන කිව්වට මේක හීන නොවි මේක ඇත්ත වෙනවා කියන කෙලෙසයක් අපේ තියෙනවා තව. ඒ හින්දායි අපි යන්නේ. අපි මේ මං ඉස්සරහා මේක හීන කියලා කිව්වට මේක ඇත්ත තව ඕගොල්ලන්. හීන වුණොත් ඒකේ කිසිම වෙනසක් නැමයි. ආයේ කිසිම හීන ලෝකේ නැගිට්ටාම ඒක හීන මිසක ඒ තුල ගෙවල් දොරවල් දූ දරුවෝ ඒව ඔක්කොම ආයේ හොයාගෙන යන්න නෑමමයි වගේ. දැන් මෙහෙම හිටියොත් ඒ ජීවිතයේ ලැබුණු අත්දැකීම දැකපු අතීතේ හීනම මිසක ආයේ එහෙම දෙයක් එයාට ඇත්තෙම නෑ. මේ දැන් ඉඳගෙන ඉන්න අරමුණේ එහෙමම පිරුණම් පාන්න පුළුවන්. ඒ මට්ටමටම එනවා. දැන් අපිට තියෙනවා මෙතනදී මෙන්න මෙහෙම එකක්. මේ දෙකේදී මේකේ නානත්වයකුත් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. මේ පේන අරමුණත් හීනෙන් පේන අරමුණත් දෙකම එක මට්ටම. මේ අරමුණේදී කාම ආශ්‍රවය අපේ යෙදෙනවා. ඒ නිසා මේ අරමුණ සජීවී වගේ වෙලා තියෙන ඒ කෙලෙසෙට. හීනෙන් පේන එකේ කාම ආශ්‍රවය යෙදිලා නැහැ. ඒ නිසා ඒක හීන වගේ වෙලා. නැත්නම් මේ අරමුණේ මට්ටම දෙකම එකයි. මේ කෙලෙසෙටයි සජීවී වෙලා තියෙන්නේ. කෙලෙසෙ අතහැරුණොත් ඒ පේන මට්ටමයි මේ පේන මට්ටමයි ඔයගොල්ලන්ට වෙනසක් ඇත්තෙම නැහැ. හැමෝටම රහතන් වහන්සේලාට කියන්නේ එහෙම ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවෝ ඉඩ කඩන් ඉන්නවද? මුකුත් නැහැ. ගහක් යටද හිටියේ ඉන්න තැනක පිරුණම් පාන්න පුළුවන් එහෙම වුණා. ඒකයි සප්නෝපමා කාම කාමේ හීනයක් වගේ කියන තැනට ආපු දවසට අපි ලෝකෙ මිදෙන්නේ. අද
මේ මට්ටම ඇත්තයි මේ ඇහැට පෙනෙන දේ ඇත්තයි කියලා අපිට ඇත්ත වෙලා තියෙන්නේ කාම ආශ්‍රවය කියන කෙලෙස්යේ යෙදෙනවා මේ අරමුණේ බලවත්. ඒ කෙලෙස්යට මේ සජීවී වෙලා විසක අරමුණ ඇත්ත හින්දා ඇත්තට පෙනිලා නෙමෙයි මේ. හිතට මේ හැඩේ පෙවුනට ඒක හීනයක් උනේ ඒ අරමුණේ මේ ආශ්‍රවයේ දුබලයි. ඕගලන්ට මේ අරමුණත් ඒ ආශ්‍රවයේ දුබල වුණොත් ඕගලන්ට මේ පේන මට්ටමත් හීනයක්මයි. මේ කෙලෙසෙට මේක සජීවී වෙලා මිසක මේ කෙලෙසෙට මේ මට්ටම ඇත්ත වෙලා මිසක මේක ඇත්තටම තිබුණ හින්දා හෝ අල්ලන්න පුළුවන් කම හින්දා හෝවත් අරක ඇත්තටම නෑ අල්ලන්න බැරි කම හින්දා හෝවත් නෙමෙයි. මේ මට්ටම් දෙකම එකයි. මේ කෙලෙසෙට පංචායතනයේදී මේ කාමාශ්‍රය යෙදෙනවා අපේ. ඒ ආශ්‍රව බලවත්ව යෙදුණු නිසායි සජීවී මේ. ඇත්තම වෙලා තියෙන්නේ. ඒතකොට දකින්න මේ ඇත්ත වෙලා තියෙන්නේ ඇත්තටම කෙනෙක් ලෝකයක් තියෙන නිසා නෙමෙයි. අපේ මනසේ තියෙන කෙලෙස් නිසායි. ඒකට උපමාව තමයි ඒ කෙලෙස්ේ අඩුවෙන් යෙදුණු මේ මට්ටමම අපේ මනසේ. ඒක හීනයක්. ඔයගලන්ට මේ පේන මට්ටමේදී පේන අරමුණේ ආශ්‍රව අඩු වුණොත් කෙලෙස් අඩු වුණොත් ඔයගලන්ට ලැබෙනව මොකද්ද? අද ඇත්ත කියපු එක හීනයක් වෙන දවසක් එනවා. එදාට හීනෙට අඬන්නේ නැහනේ. හීනියක් දැක්ක ඉවරයි. හීනේ දැකලා ඒක ඉවරයි නැගිට්ටාම කෑ ගහලා අඬනවද? මේකත් එහෙම කෙනෙක් හම්බුණා කියන්නේ හීනියක් දැක්කා වගේ ආපහු යනකොට ඉවරයි. ආය අඬන්න එහෙම දේවල් නැහැ. එතකොට ඒ මට්ටම හීනේ මට්ටමට මේ මට්ටමත් හීනයක් වෙන්න ආශ්‍රව අඩු වුණාමයි. ආශ්‍රව අඩු වෙන්නේ නාම රූප දෙක පිරිසින් දැක්කොත්. එහෙ නිසා මෙහෙට එනවා කියන එක දැක්කොත්. ඒක දකින්න නම් වෙනවා මෙහෙම බලන ගතිය අඩු වෙන්න ඕනේ. බලන ගතිය අඩු වෙනවා මහ භූත සහ උපාදාය කියන රූප දෙක පිරිසිදු දකින්න. මෙහෙම පේනවා කියන එක උපාදාය රූපයක් පෙනෙන්නේ දේ පවතින්නේ මෙහෙම මහ භූතයක පිහිටලා අපිට මෙහෙම පිහිටි තැනක මෙහෙම පේනවා පෙවුනට මේක තියනවා නෙමෙයි. ජලය සහ ජලයේ තියෙන ඡායාව වගේ දේවල් උපයෝගී කරගෙන වැලි කැට සහ කන්ද උපයෝගී කරගෙන මිරිඟුව සහ පෙනෙන සංඥාව උපයෝගී කරගෙන මේ වගේ උපමා උපමේය දිදී පහුරු ගග බලන්න. හැම වෙලාවෙම හිත අවුස පඤ්ඤාමේ යුගනග්ගලම් ප්‍රඥාව නගුල් ඉසක් වගේ කියලා කියන ආර්ලා බලන්න ඕනේ. ඒ විදිහට එහෙම උත්සාහවත් වෙනකොට වීර්ය කරනකොට ඝටනකොට වෑයම් කරනකොට බලනකොට තමයි ටික ටික කෙලෙස් දුරු වෙන්නේ. එහෙම නැත්තම් මේ පොයට සිල් ගත්තා ආයුධ කටල ටික ඔක්කොම පැත්තකට දැම්මා කෑ ගහලා වෙනද වගේ ඉන්නවා. ආයෙත් පොය දාසට පන්සලට එනවා. ඔබ වහන්සේට පුළුවන් නම් අපි නිවන් දක්කන්න කොහොමද? ඉතින් හාමුදුරුවන්ගේ බලයට තමයි නිවන් දක්කන්න හදන්නේ. ඉතින් ආයෙත් අහගත්ත ආපහු ගෙදර ගියා ඔක්කොම ආයෙත් ඉල්ලඳුන් ටික බලන්නේ පොයට ඉස්සෙල්ලා දවසේ. එහෙම හරියන්නේ තමන්ට උමනාවක් තියෙන්න ඕනේ මේ කියලා දෙන දේ මේ අර හාමුදුරුවෝ මහන්සියෙන් කියලා දෙනවා මෙහෙම කියලා දෙනවා අනේ අපිත් වීර්ය කරන්න ඕනේ අනේ සසර ගෙවා ගන්න ඕනේ කියලා ඒද නිකන් හිතන්නේ ගන්න අරමුණේ තමන් හොඳට දක්ෂ වෙනවා උපමා උපමේය දීලා තව කෙනෙකුට උගන්වනවා වගේ තමන්ට උගන්වන්න ඕනේ මෙහෙම පේනකොට පේනවා කියන දේ ඇත්ත වෙනකොට නෑ මේ පේන දේ හිතට පෙනීම මාත්‍රයක් විතරයි ඇයි එහෙම කියන්නේ තමන්ම තමන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ එහෙම කියන්න හේතුව මෙතන තියෙන්නේ මහ භූතනේ මහ භූත තියෙන තැනක මෙහෙම පේනවනේ කොහොමද එහෙම කියන්නේ ඔන්න ඒකට තමම උපමාවක් ගන්නවා හොඳයි වතුරකට ඡායාවක් වැටුනහම ඒ වැටුණු ඡායාව අල්ලන්න පුළුවන් තමන්ම හිතනවා මේ හිතෙන් ඒකට අත දැම්මොත් අත හැපිලා හිටි වතුරේ ඒ වගේ නේද මේ පේන දේ මහ භූත තියෙන තැනක පෙවුනට මේක අල්ලන්න ගියොත් අත හැපිලා හිටින්නේ මහ භූතයේ මිසක පේන දේ නෙමෙයිනේ ඔන්න මුලදි නොතේරුණාට ටිකක් දවස් යනකොට මේ උපමාව හිතට ගැලපෙනවා මුලදී බැලුවට උපමාවවත් හිතට සැසඳෙන්නේ නැහැ එච්චර අපේ මනස රළුයි ටිකක් යනකොට උපමාව හොඳට හිතේ හැපිලා හිටිනවා ටිකක් දවස් යනකොට ආයෙත් බලනකොට ඒකට කරුණු කාරණා ඉදිරිපත් නොකර පිළිගන්න මට්ටමට එනවා ටික දවසක් ආයෙ බලනකොට Tamanට හොඳට තේරෙනවා ඇත්ත තමයි. ඔහොම යනකොට
උපමාව සිහි කරගන්න ඕනේ නැහැ. පෙනෙන දේ මනසනේ කියන එක සිහි කරන ගන්න පමණකින් Tamanට අර්ථය තියෙනවා එතකොට. මේ වගේ ටික ටික දියුණු වෙන්න ඕනේ. එක පාටම gedi pitimම කන්න බෑ. ඒ වගේ අපි එක පාටම බණ අහලා කොයි වෙලාවකට ටක් ගාලා නිවන් දකී කියන තැනක වගේ ඉන්නේ. එහෙම බෑ. ටික උත්සාහවත් වෙන්න. ඒ සඳහායි මේ බණ අහන්නේ උපමා උපමේය කියන්නේ. ඒ කියන දේවල් ජීවිතය කරගන්න මේ අහලා නිකන් ඉන්න නෙමෙයි. මේ විදර්ශනාවට කමටහන්. අපිට භාවනා කරනකොට භාවනා කරගන්න බෑ වෙන්නේ නැහැ, පේන්නේ නැහැ ආරම්භනේ. එතකොට ඒකට උපකාර වෙනස තමයි මේ ධර්මය අහගත්තා කිව්වේ. හාමුදුරුවෝ මෙහෙම උපමාවක් කිව්වා නේද? ඒ උපමාව හොඳට සම්මර්ෂණය කරනවා. සම්මර්ෂණය කරනකොට උපමාව ඉස්සෙල්ලා හොඳට වැටහෙනවා. ඊට පස්සේ තමන් පැටලෙන අරමුණේ රැවටෙන අරමුණට ඒ උපමාව තබනවා. මේ පේන තැනත් ඒ වගේනේ. අපිට මෙහෙම පෙවුනට මේ සිද්ධිය මෙහෙමනේ කියලා බලන්න. අන්න එහෙම බලනකොට ඔන්න තමන්ට ඔන්න ටිකක් විසඳෙනවා මේ ප්‍රශ්නේ. ওই විදිහට ආයෙත් හිතනවා. ආයෙත් ඔහොම හිතලා ආනාපාන සතිය මෛත්‍රිය වගේ සම්මතකමටහනක් වඩනවා. ආයෙත් උපදින අරමුණ මෙහෙම මෙනෙහි කරනවා. ආයෙත් සම්මතකමටහනක් වඩනවා. ආයෙත් මෙහෙම මෙනෙහි කරනවා. ওই විදිහට යනකොට නොබෝ දවස් යනකොට තමන් කෙරෙහි වූ තමන්ට මූණුවණක් පහළ වෙනවා. හැමදාම අනුන්ගේ අතේ අනුන්ගේ ඇඟිල්ල ඉල්ලලා යන්න ඕනේ නැහැ. අනේ මේක මේ මොනතරම් ඇත්තක්ද? අපි මොනතරම් රැවටීමකද ඉන්නේ කියන එක මේ පෙනෙන දේ හීනයක් කියන එක පෙනෙන මට්ටමට එනවා. ඒ සඳහා ඒ විදිහට හැමදෙනාම ටිකක් බලන්න. මම ඔය විතක උපාදාය රූපය මහ භූත නිසා පෙනෙන දේ උපාදාය රූපයක් මේක උපාදාය රූපයක් කියලා බලන්න කියලාත් ඕගලන්ට උගන්වනවා. විතක ස්කන්ධ පංචකයක් කියලාත් උගන්වනවා. මේ ධර්මතා දෙකක් නෙමෙයි මේ උගන්වන එකම සිද්ධිය. අර මේ අවස්ථා දෙකකින් දත යුතුයි. උපාදාය රූපයක් කියලා කියන්නේ මේ ඉන්න තැනේ බලය අඩු කරන්න. මේ නාම රූප දෙකක් මේ ස්කන්ධ පංචකයක් කියන්නේ මේ පවතින යථා ස්වභාවයෙන් බලන්න. අන්තිමට ගත්තාම මෙහෙම උපාදාය රූපයක් මහ භූත කියලා බලලත් ආයෙ එන්න වෙන්නේ මෙතෙන්ටම. මේ එකපාරට මෙහෙම බලන්න බැරි නිසායි මෙහෙම කියන්නේ. එතකොට ඒ උපාදාය රූප කියපු ඔක්කොම රූප වල ගතිය හිතට නගා ගන්න අර වතුරේ තියෙන ඡායාව වගේ. උපාදාය රූප කියන ඔක්කොම. එතකොට ඒ වතුරේ තියෙන ඡායාව ඇහැටයි තිත් නැහැ. හිතටයි තිත් නැහැ. වතුරටයි තිත් නැහැ. නමුත් ඒව ටික නිසාම පෙනෙනවා. අසුරු වෙනවා. නමුත් එකකටවත් අයිති නැහැ. ඒ වගේ මේ දැකීම මාත්‍රයක් විතරයි කියන මට්ටමේ ඉඳලා ඇහිම මාත්‍රයක් විතර කියන උපාදාය රූපත් ඒ වගේම දකින්න. හොඳයි එහෙනම් හැම දිනාටම යහපතක්ම වේවා.